අද අපි සාකච්ඡා කරන්නේ 2017 අපොස සාමාන්‍ය පෙළ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ පළවෙනි කිටි ප්‍රශ්න 25. අපි යමු ප්‍රශ්න පත්‍රයට එනම් ඔයාලට දීලා තියෙන පළවෙනි ගාන තමයි පුද්ගලයෙක් රුපියල් 1000ක මුදලක් 8%ක වාර්ෂික පොලි අනුපාතකයක් යටතේ බැංකුවක තන්පත් කර ඇත. පළමු වර්ෂයේ අවසානයේ මෙම මුදල සඳහා ඌට හිමිවන පොලිය ඔයාලට හොයන්න කියලා තියෙන්නේ. එතකොට ඔයා මේ ගාන විසඳද්දි කරන්න ඕන ඔයාලට හොයන්න කියලා තියෙන පොලි මුදල ඔයා ආරම්භයේ තැන්පත් කරපු මුදල දීලා තියෙන අදාළ වාර්ෂික පොලි අනුපාතකයෙන් වැඩි කරන්න ඕන. ඔයාගේ අහන්නේ වර්ෂයේ අවසානයේනේ. වර්ෂයට තමයි 8%ක පොලි මුදලක් පොලි අනුපාතකයක් තමයි අය කරන්නේ. එතකොට ඔයාට හිමි වෙන පොලිය තමයි පොලි මුදල සමානයි ඒක අපි ආරම්භයේ තැන්පත් කරපු මුදල වැඩි කරන්න ඕන ඔයාට දීලා තියෙන වාර්ෂික පොලි අනුපාතිකයෙන්. එතකොට ඔයාට සුළු කරාම අවසාන පිළිතුර විදිහට එනවා රුපියල් 80ක් කියලා. දෙවෙනි ගාන රථයක් පැයට කිලෝමීටර් 30ක ඒකාකාර වේගයකින් ගමන් කරයි. මෙම රථයෙන් කිලෝමීටර් 120ක දුරක් ගමන් කිරීමට ගතවන කාලය පැවලින් සොයන්න තමයි ඔයාලට කියලා තියෙන්නේ. එතකොට ඔයා මේ ගාන විසඳද්දී දැනගෙන ඉන්න ඕන දේ තමයි වේගය කාලය දුර සම්බන්ධ කරන සමීකරණය මොකක්ද කියලා. එතකොට මම ඒක ලියන්නම්. වේගය සමානයි දුර බෙදීම කාලය කියන එක තමයි සමීකරණය. එතකොට අර වේගය දිහා තියෙනවා පැයට කිලෝමීටර් 30යි කියලා. එතකොට අපි ලියා ගන්න පුළුවන් මෙහෙම දුර දීලා තියෙනවා කිලෝමීටර් 120ක් කියලා. එතකොට ඔයගෙන් අහන්නේ කාලය අපි කාලයට t කියලා ආදේශ කරගමු. එතකොට t එනවා 120 කිලෝමීටර් 120 බෙදීම පැයට කිලෝමීටර් 30 කියන එක. එතකොට අවසාන පිළිතුර විදිහට මේක සුළු කරාම t සමානයි 4h කියලා. තුන්වෙනි ගාන ලඝු ගණක ආකාරයෙන් දක්වන්න කියලා ඔයාලට මෙන්න මෙහෙම ප්‍රකාශනයක් දීලා තියෙනවා 3 4 වෙනි බලය සමානයි 80 කියලා. එතකොට ලඝු ගණක ආකාරයෙන් ලියන්න කිව්වහම ඔයා දැනගෙන ඉන්න ඕන මෙතන තියෙනවා වගේ ලඝු ගත්තාමත් පාදය එන්නේ එහෙමම තියෙනවා. වෙනස් වෙන්නේ දර්ශකයේ තියෙන තැනට සංඛ්‍යාව වෙනවා. සංඛ්‍යාව තියෙන තැනට දර්ශක එනවා. මෙන්න මේ දර්ශකයයි සංඛ්‍යාවයි ප්‍රතිස්ථාපනයක් වීමක් තමයි වෙන්නේ. එතකොට ඔයාලට අවසන් පිළිතුර විදිහට මෙන්න එහෙම පහසුවෙන් ලියන්න පුළුවන් 3 සමානයි 4 කියලා. ආයෙත් කියනවා පාදය වෙනස් වෙන්නේ සංඛ්‍යාවයි දර්ශකයයි සංඛ්‍යාවයි එකිනෙකට ලඝු ගත්තාම වෙනස් වීමක් තමයි වෙන්නේ. එතකොට සංඛ්‍යාව මෙතෙන්ට එනවා ලඝු ගත්තාම දර්ශකය මෙතෙන්ට එනවා. හතරවෙනි ගාන විදිහට ඔයාලට දීලා තින්නේ සුළු කරන්න කියලා. එකයට 2x ඍණ එකයට 4x කියන ප්‍රකාශය තමයි දීලා තියෙන්නේ. මෙන්න මේ වගේ ගාන සුළු කරද්දී ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕන සංඛ්‍යා දෙකේම හරයන් පොදු හරයකට ගේන්න. එතකොට ඔයාලට පහසුවෙන්ම මේ ගාන සුළු කර ගන්න පුළුවන්. එතකොට ඉස්සෙල්ලාම මේ ගාන ලියා ගන්න. එකයට 2x ඍණ එකයට 4x තමයි දීලා තියෙන්නේ. මේ දෙකම පොදු හරයකට ගෙන්නනවා මොකද්ද කරන්න ඕන? දැන් මෙතන 4x තියෙනවා මෙතන 2x තියෙනවා. එතකොට පොදු හරයකට ගේන්න මෙන්න මේක උඩයි යටයි දෙකෙන් වැඩි කරන හරි නේද? එතකොට එනවා 2 බෙදීම 4x කියලා. උඩයි යට අපි දෙකෙන් වැඩි කරා. ඍණ කයට 4x. එතකොට මේ හරයන් දෙකෙන් පොදු වෙන. එතකොට අපිට පොදු හරයකට මෙන්න මෙහෙම ගේන්න පුළුවන්. 4x ඍණ 2 ඍණ 1. එතකොට අවසාන පිළිතුරු දෙවලට එනවා 1 යට 4x කියලා. මොකක්ද අවසාන පිළිතුර දෙන්නේ 1 යට 4x කියන එක. පස්වෙනි ගාන විදිහට ඔයාලට දීලා තින්නේ රූපයේ දී ඇති තොරතුරු ඇසුරෙන් DBC හි විශාලත්වය සොයන්න කියලා ඔයාලට රූපයක් දීලා තිනවා. එතකොට DBC කියන්නේ මෙන්න මේ කෝණය. එතකොට අපි මේ කෝණය තමයි හොයන්න ඕන. ඒක නිසා අපි මේ කෝණය x කියලා නම් කරගමු. මේක මම ඔයාලට පහසු ක්‍රම දෙකක් යටතේ විසඳන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. පළවෙනි ක්‍රමය තමයි ඔයා දන්න එක සිද්ධාන්තයක් භාවිතා කරලා පහසුවෙන්ම මේ ගානේ උත්තරේ ලබා ගන්න පුළුවන්. එතකොට මේ සිද්ධාන්තය මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ බීජ එකතුවට සමානයි කියන තියරි එක දාලා ඔයාලට ලියන්න පුළුවන් x ධන අංශක 90 සමානයි අංශක 120යි කියලා. මොකක්ද එහෙම ලියන්න හේතුව?
ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ දෙක එකතුවට සමානයි කියන තියරි එක තමයි එන්නේ එක වරහන් ඇතුළේ ලියන්න. එතකොට ඔයාලට මේක සුළු කරාම අවසන් පිළිතුර විදිහට අංශක 30යි කියලා එනවා. මම කොහේ තව ක්‍රමයක් වට කියලා දෙන්නම් කියලා. එන්නේ එක තමයි ඔයා දන්නවා සරල රේඛාව මත පිහිටි කෝණයේ අගය කීයද? අංශක 180යි. එතකොට අංශක 180 වෙන්න මෙන්න මෙතනට තියෙන්න ඕන කෝණය කීයද? අංශක 60යි. එතකොට මේ ත්‍රිකෝණ තුනේ මෙන්න මේ ත්‍රිකෝණය අභ්‍යන්තර කෝණ දෙකක අගය අපි දන්නවා. තව එක කෝණයක් හොයන්න ඕන. ඔයා දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ වීජ එකතුව අංශක 180යි කියලා. එතකොට එන්නේ තියරි එක අනුව ඔයාලට ලියන්න පුළුවන් x ධන අංශක 60 ධන අංශක 90 සමානයි 180යි කියලා. මොකක්ද හේතුව? ත්‍රිකෝණයක පාදය ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ වීජ එකතුව අංශක 180යි කියලා. එතකොට ඔයාලට මේක සුළු කරාම වෙනවා x ධන අංශක 150 සමානයි 180යි කියලා. එතකොට ඔයාලට අවසාන පිළිතුර විදිහට එනවා x සමානයි අංශක 30යි කියලා. 6 වෙනි ගාන එක්තරා වැඩක් නිම කිරීමට මිනිසුන් 10 දෙනෙකුට දින 8ක් ගත වේ. දින 5කින් වැඩේ නිම කිරීමට කොපමණ මිනිසුන් ගණනක් යොදාගත යුතුද කියලා තමයි ඔයාලගෙන් අහලා තියෙන්නේ. මේක එතකොට මිනිසුන් දින මිනිස් වැඩ ප්‍රමාණය සම්බන්ධ ගානක්. එතකොට මේ ගාන විශේෂ ඉස්සලාම හොයන්න ඕන මුළු වැඩ ප්‍රමාණය කොපමණද කියලා. එතකොට මුළු වැඩ ප්‍රමාණය එනවා ඒක හොයන්න මිනිසුන් ගණන දින ගාණෙන් වැඩි කරන්න ඕන. එතකොට ඔයා මිනිසුන් කීයක් දීලා තියෙනවද ආරම්භයේ මිනිසුන් 10 දෙනෙක් දින 8ක තමයි ගත වෙන්නේ වැඩේ කරන්නේ. එතකොට මිනිසුන් ගාණ වැඩි කරනවා දින ගාණෙන්. එතකොට ඔයාට එනවා 80ක් කියලා. මෙන්න මේ වැඩ ප්‍රමාණය අපි මිනුම් කරන්නේ මිනිස් දින කියන ඒකකෙන්. එතකොට ඔයාට පිළිතුර විදිහට එනවා මිනිස් දින 80යි කියලා. එතකොට මෙන්න මේ වැඩ ප්‍රමාණය මිනිස් දින 80ක වැඩ ප්‍රමාණය මිනිසුන් යම්කිසි සංඛ්‍යාවක් යොදාගෙන දින 5කින් ඉවර කරනවලු. එතකොට ඒ අවශ්‍ය මිනිසුන් ගාන ඒ කියන්නේ දින 5න් මෙන්න මේ කියන වැඩ ප්‍රමාණය ඉවර කරන්න ඕන මිනිසුන් ගාන හොයන්නේ එන්නේ වැඩ ප්‍රමාණය අදාළ දින ගාණයෙන් බෙදුවාම තමයි ඔයාලට අවශ්‍ය මිනිසුන් ගණන එන්නේ. එතකොට අවශ්‍ය මිනිසුන් ගණන ඔයාට එනවා 80 කියන එක අදාළ දින ගණනෙන් බෙදුවාම. එතකොට අවසාන පිළිතුර විදිහට එනවා දින 16යි කියලා. මේක දැන් ඔය හැදුවේ වාගන්තිමේ ස්වරූපයෙන්. මම මේක සමීකරණ ආකාරයෙන් විසඳන්න තවත් ක්‍රමයකින් කියලා දෙන්න. ඒක තමයි දැන් ඔයා හොයාගත්තනේ ආරම්භක වැඩ ප්‍රමාණය කොහොමද කියලා. එන්නේ ඒක දැන් ඔයා මෙන්න මේ වැඩ ප්‍රමාණය මිනිස් දින ඒකකෙන් තමයි හොයාගත්තේ. ඔයාට මම කිව්වා වැඩ ප්‍රමාණය හොයන්නේ කොහොමද? මිනිසුන් ගන්න දින ගාණෙන් වැඩි කරලා. එතකොට ආරම්භයේ මෙන්න මෙච්චර වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවා. එතකොට ආයේ වැඩ ප්‍රමාණය ඒක සමානයි මිනිසුන් ගණන වැඩි කරනවා දින ගානේ. දැන් ඔය ආරම්භයේ මිනිස් දින 80ක වැඩ ප්‍රමාණයක් තමයි තිබ්බේ. මිනිසුන් 10ක තුලා දින 8කදී නියම කරේ මෙන්න මේ වැඩ ප්‍රමාණය. එන්නේ වැඩ ප්‍රමාණය මිනිසුන් අපි මිනිසුන් දන්නේ නැහැ ඒක අපි x කියලා ලියාගමු. මිනිසුන් යම්කිසි x සංඛ්‍යාවක් යොදාගෙන දින 5කින් ඉවර කරනවලු. එතකොට දින ගාන 5කින් නිම කරන්නේ. එතකොට ඔයාට x සමානයි එනවා x කියන අපි මිනිසුන් කියලා ගත්තේ 16යි කියලා. 85න් බෙදුවම 16යි. ඔයා කලින් එක හැදුවේ මෙන්න මේ වගන්ති ලියලා මේක නිකව සමීකරණ ස්වරූපයෙන් හැදුවේ. 7 වෙනි ගාන 2xy හා 4y වර්ග යන වීජීය ප්‍රකාශන දෙකෙහි කුඩාම පොදු ගුණාකාරී සොයන්න කියලා තමයි දීලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ගාන සුළු හදද්දී ඔයා කරන්න ඕන ඉස්සෙල්ලාම මෙන්න මේ පද දෙක වීජීය ප්‍රකාශන දෙක ඒවායේ සාධකවල ගුණිතයක් විදිහට ප්‍රකාශ කරන්න. එතකොට ඔයාලට මේක පුළුවන් 2 වැඩි කිරීම x වැඩි කිරීම y කියලා ලියා ගන්න. එතකොට ඊළඟ පදේ තමයි 4y වර්ගය කියන එක. ඒක ඔයාලට පුළුවන් 4 කියන්නේ මොකක්ද? 2 වර්ගය වැඩි කිරීම y එකේ වර්ගය. 2 වර්ගය 4යි y වර්ගය එහෙම ලියුවා. මෙන්න මේක ගුණිතය විදිහට ප්‍රකාශ කරගෙන දැන් බලන්න ඔයා මෙන්න මේ අපේ ගුණිත විදිහට ලියාගත්ත පදවල එකිනෙකට වෙනස් පද මොනවද තියෙන්නේ කියලා තියෙනවා. x කියලා පද තියෙනවා.
තව තියෙනවා y කියලා පද. තව තියෙනවා දෙක කියලා. මීට වඩා වෙනස් පද නැහැ මේකේ. x පද තියෙනවා, y පද තියෙනවා, දෙකේ පද තියෙනවා. එතකොට ඔයා මෙන්න මේ අපි හොයාගත්ත එකිනෙකට වෙනස් පදවල වැඩිම බලයන් තියෙන සංඛ්‍යා සලකුණු කරගන්න. එතකොට දැන් දෙකේ මේවා තියෙනවා. දැන් තැන් දෙකේ ඕන තැනක වෙන්න පුළුවන්. දැන් දෙකේ වැඩිම බලය මොකද්ද මෙතන තියෙන? මෙන්න මෙතන ඉඳලා දෙකේ දැන් මෙතන තියෙන දෙකේ එක පළවෙනි බලයනේ මෙතන තියෙන දෙකේ දෙවෙනි බලය. එතකොට වැඩිම බලය තියෙන්නේ මෙන්න මෙතන. ඒක ඔයා මාක් කරගන්න මෙන්න මෙහෙම කරලා. දැන් අපි ඊළඟට ගමු y. දැන් මෙතන y තියෙනවා, මෙතන y වර්ගය තියෙනවා. එතකොට මොකද්ද බලය වැඩි y වල? මෙන්න මේ y වර්ගය කියන එක. ඒක ඔයා සලකුණු කරගන්න. ඊළඟට තියෙනවා x කියලා එකක්. ඒකේ බලන්න කොතනද වැඩිම බලයක් තියෙන්නේ කියලා. x තියෙන්නේ මෙතන විතරයි. ඒකේ පළවෙනි බලය තමයි තියෙන්නේ. වැඩිම බලය වෙන කොහෙවත් නැහැ නේ x කියලා එකක්. එන්නේ ඒක ඔයා ලකුණු කරගන්න. ඊට පස්සේ කුඩාම පොදු ගුණාකාරය හොයද්දි කරන්න ඕන. ඔයා මේ සලකුණු කරගත්ත පද ටික එකිනෙකට ගුණ කරන්න ඕන. මොකද්ද එතකොට කුඩා පොදු ගුණාකාරය එන්නේ? අපි කූපෝගු කියලා ලියමු. කූපෝගු සමානයි අපි මෙන්න මේ රතු පාටින් සලකුණු කරගත්ත පද ටික වැඩි කරන්න. දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම x වැඩි කිරීම y කියලා. එතකොට අවසන් පිළිතුර ඉදිරිය එනවා y වර්ගයන්නේ. අවසන් පිළිතුර ඉදිරිය එනවා දෙකේ වර්ගය 4යි x එහෙම වෙනවා y වර්ගය එනවා 4යි xy වර්ගය කියලා. 8 වෙනි ගාන පහත දී ඇති අගයන් ඇසුරෙන් මූල 32 පළමු සන්නිකර්ෂණය සොයන්න කියලා තමයි තියෙන්නේ. එතකොට ඔයාලට දීලා තියෙනවා 5.2 5.3 5.7 5.9 විදියට. මම මේක ඔයාලට ක්‍රම දෙකක් යටතේ පැහැදිලි කරන්න. පළවෙනි ක්‍රමය තමයි දැන් ඔයාලට මේ දීලා තියෙන සංඛ්‍යා වර්ග කරාම 32ට ආසන්න සංඛ්‍යාවක් එනවා නම් එන්නේ එක තමයි පළවෙනි සන්නිකර්ෂණය කියලා ඔයාලට ගන්න පුළුවන්. එතකොට ඔයා වර්ග කරනවා කියන්නේ එන්නේ සංඛ්‍යාව මේ තියෙන සංඛ්‍යාව ඒ සංඛ්‍යාවෙන්ම ආයෙ ගුණ කරන්න ඕනේ. එතකොට ඔයාලට එනවා 5.2 වැඩි කිරීම 5.2 මේක සුළු කරාම ඔයාලට එනවා 27.04යි කියලා. 5 ඊට පස්සේ මේ සංඛ්‍යාව සලකමු. 5.3 වර්ග කරාම ඒ කියන්නේ එන්නේ සංඛ්‍යාවෙන් ආයෙ වැඩි ගුණ කරාම ඔයාලට එනවා පිළිතුර විදියට 28.09යි කියලා. එතකොට අපි 5.7 සංඛ්‍යාව සලකමු. ඒක අපි වර්ග කරලා බලමු. 5.7 5.7න් වැඩි කරාම ඔයාලට එනවා 32.49යි කියලා. ඊළඟට බලමු 5.9යි කියන සංඛ්‍යාව. ඒක අපි වර්ග කරමු. ඒක වර්ග කරාම ඔයාලට අවසන් පිළිතුර දෙනවා 34.81යි කියලා. එතකොට ඔයා දන්නවා 30 වර්ගමූල 32 පළවෙනි සන්නිකර්ෂණය තමයි ඔයාලට හොයන්න කියලා තියෙන්නේ. දැන් මේ දීලා මෙන්න මේ සංඛ්‍යා අතුරෙන් ඔයා බලන්න 32ට ආසන්නම සංඛ්‍යාව කොතනද තියෙන්නේ කියලා. ඔයාලට දැන් පේනවා මෙන්න මෙතන 32.49 තියෙනවා. 4.9 තියෙනවා. ඊට වඩා 32ට ආසන්න සංඛ්‍යාවක් නැහැ. එතකොට මෙන්න මේ සංඛ්‍යාව තමයි පළවෙනි සන්නිකර්ෂණය කියලා වට නිකම්ම ගන්න පුළුවන්. මෙන්න 5.7යි කියන එකනේ 32යි මූල 32ට ආසන්න මගේ. එතකොට පිළිතුර දෙනවා මූල 32යි පළවෙනි සන්නිකර්ෂණය 5.7යි කියලා. මේක මම ඔයාලට පැහැදිලි කරනවා. පැහැදිලිව කියනවා මේක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. දැන් ඔයා බලන්න මේක ඔයාලට මෙන්න මේකේ පිළිතුර ඔයාලා ලබා ගන්න ගුණ කිරීම 4ක් කරන්න ඕනේ. දැන් මේ සංඛ්‍යාව මේකෙන් වැඩි කළා එකක් මේක මේකෙන් ආයෙ වැඩි කරන්න ඕන. ආයෙ මේකෙන් වැඩි කරන්න ඕන. මෙන්න මේක මේකෙන් වැඩි කරන්න ඕන. එතකොට ඔයාලට මේ පිළිතුර ඔයා ගුණ කිරීම 4ක් කරනවානේ. ඔයාලට ලැබෙන අවසන් පිළිතුරු වැරදෙන්න තියෙන සම්භාවිතාවත් වැඩි. මොකද ඔයා මේක කාලය එක්ක කරන ගනුදෙනුවක්නේ මේ පේපර් එක. ඉතින් ඔයා මේක ස්ට්‍රෙස් එකෙන් කරද්දී මේක ඔයා ඉක්මනට සුළු කරන්න බලනවා. ඉතින් ඔයාට ඒ වෙලාවේ මෙන්න මේ ගුණ කිරීම 4ක් ඔයා වෙන වෙනම කරන්න ගියාම අනිවාර්යෙන් ඔයාට වැරදෙන්න තියෙන සම්භාවිතාව වැඩි. අනික ඔයාට මේකට ගොඩක් කාලය යනවා. ඉතින් ඒක නිසා තමයි මම මේක සාර්ථක ක්‍රමයක් නෙමෙයි කිව්වේ. උනාට මේකේ මෙන්න මේ ක්‍රමෙන් ඔයාලට පිළිතුර ලබා ගන්න පුළුවන්. මේක ඉතින් ක්‍රමයක්නේ. දැන් උත්තරේ අවසන් පිළිතුර අපිට කොහොම හරි ගන්න පුළුවන්නේ. ඒ ක්‍රමයක් උනාට ඔයාලට විභාගෙට මේක පාවිච්චි කරන්න ඊතරම් හොඳ ක්‍රමයක් නෙමෙයි. මොකද මේකට යන කාලය වැඩි. ඒක නිසා මම ඔයාලට කියලා දෙන්නම්. ඉතා පහසුවෙන් නිවැරදිව කරන ක්‍රමයක් සාර්ථක ක්‍රමයක් මේ ගන්නට. එන්නේ ඒ ක්‍රමයට තියා කරා නම් ඔයාලට ගොඩක් කාලය ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම පිළිතුර පිළිබඳ මනා විශ්වාසයක් ඔයාලට තබා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ඊළඟ ක්‍රමෙන් කියලා දෙන්නම්. මේක විශේෂයෙන් සාර්ථක ක්‍රමය මොකක්ද කියලා. දෙවෙනි ක්‍රමය මේක ඔයාලට හොයන්න කියලා තියෙන්නේ මූල 32 පළවෙනි සන්නිකර්ෂණය. එතකොට ඔයා මේක ලියා ගන්න ඕන. මූල 32 තියෙන්නේ මොනවා අතරද? මූල 36ක්. මූල 36 කියන සංඛ්‍යාවයි
මූල 25 කියන සංඛ්‍යාව. ඒ කියන්නේ 32ට වැඩි කිසියම් සංඛ්‍යාවක වර්ගමූලය ගත්තාම පූර්ණ අගයක් එන ආසන්නම සංඛ්‍යා දෙක තමයි තෝරගන්න ඕන. වැඩි එකයි අඩු එකයි. 32කට වඩා වැඩි කිසියම් සංඛ්‍යාවක් තෝරගත්තාම ඒකේ වර්ගමූලය ගත්තාම පූර්ණ අගයක් එන්න ඕන. එතකොට 6 කියලා එනවා. එතකොට 32කට වඩා අඩු පැත්තෙන් ගත්තාම පූර්ණ අගයක් එන ආසන්නම සංඛ්‍යාව 25 කියලා එන්නේ. ඒකේ වර්ගමූලය ගත්තාම වඩා 5 කියලා එනවා. එතකොට මේක අපි පියවර කීපයක් යටතේ හදාගෙන යන්නේ. එතකොට පළවෙනි පියවර තමයි 25 දැන් 32 25ට වඩා වැඩිනේ. එතකොට ඒකේ වර්ගමූලය ගත්තාම එනාගෙත් මෙන්න මේ 5ට කියන වඩා වැඩි වෙන්න ඕන. 25 අය කියනවා 25 32ට වඩා අඩුයි. එතකොට අපි මේකේ 32 වර්ගමූලය අපි x කියලා ගමුකෝ. 32ට වඩා 25 අඩුයි නම් x කියන සංඛ්‍යාව සමාන 25 කියන එක 32ට වඩා අඩුයි නම් 5 කියන එක x ට වඩා අඩු වෙන්න ඕන. ඒ කියන්නේ x කියන සංඛ්‍යාව 5ට වඩා වැඩි වෙන්න ඕන. දැන් මේ පැත්තෙන් බලමු. 36 කියන එකට වඩා 32 අඩුයි. ඒකේ වර්ගමූල ගත්තාමත් එහෙම වෙන්න ඕන. 6 කියන අගය අපි වර්ගමූල x කියන ගත්ත 32 6 කියන අගයට වඩා x කියන අගය අඩු වෙන්න ඕන. එතකොට x තියෙන පරාසය අපි හොයාගත්තා 5ත් 6ත් අතර තමයි තියෙන්නේ. අපි දශම ලියාගමු තවත් පැහැදිලි වෙන්න දශම විදියට 5.0 වඩා x කියන එක වැඩි 6.0 වඩා x අඩුයි. එතකොට අනිවාර්යෙන් x කියන්නේ 5 ගාණක් වෙන්න ඕන. දැන් එතකොට දැන් බැරිලා අපිට මෙතන දැන් උත්තර දීලා තියෙන්නේ මොකද 4.3 හරි 3.0 ගාණක් හරි තව මෙතන 6.0 ගාණක් හරි 7.0 ගාණක් හරි දීලා තිබ්බොත් එන්නේ සංඛ්‍යාවන් ඉස්සනම අපිට අයින් කරගන්න පුළුවන් උත්තරේ විදිහට එන්නේ නැහැ කියලා. මොකද x කියන්නේ 5ට වඩා වැඩි සංඛ්‍යාවක් 6ට වඩා අඩු සංඛ්‍යාවක්. ඒක නිසා 4 කියන්නේ 5ට වඩා අඩු සංඛ්‍යාවන්නේ 4.0 ගාණක් කියන්නේ 4 ඒවා කපලා දාන්න පුළුවන්. ඒ කියන්නේ 5යි මෙතන බැරිලා දීලා තිබ්බොත් 5.0 වඩා අඩු සංඛ්‍යා හරි 6.0 වඩා වැඩි සංඛ්‍යා හරි දීලා තිබ්බොත් ඔයාට ඒවා අනිවාර්යෙන් කපලා දාන්න පුළුවන් උත්තරේට එන්නේ නැහැ කියලා. මොකද අපි හොයාගත්තා x කියන්නේ මෙන්න මේ 32 වර්ගමූලය මෙන්න මේ පරාසය තියෙන්නේ කියලා. එතකොට පළවෙනි ක්‍රමයේ ඇතේ සමහර උත්තර අපිට කෙලින්ම ඉවත් කරන්න පුළුවන්. දැන් හැබැයි මේකේ අපිට ඉවත් කරන්න මොකද ඔක්කොම දීලා තියෙන 5.0 ගාණක් මෙන්න මේ පරාසයට අයිති ගාණක් ගණන් දීලා තියෙන. ඒක නිසා අපිට මුකුත් කපන්න බෑ. දැන් දෙවෙනි පියවරට කරන්න ඕන ඔයා මෙන්න මේ සංඛ්‍යා අතර පරාසය බලන්න ඕන. දැන් 32යි 25 අතර ગેප් එක කීයද? ඒ කියන්නේ පරාසය 7යි. 36යි 32 අතර පරාසය කීයද? 4යි. එතකොට 32ට වඩාම ආසන්න සංඛ්‍යාව මොකද්ද? 36 කියන එක. මෙන්න මේක තමයි 32ට වඩාම ආසන්න සංඛ්‍යාව. එතකොට මේවල වර්ගමූල ගත්තාම මෙන්න මේ අගයට තමයි x ආසන්න වෙන්න ඕන. 36 32ට වඩා ආසන්න නම් මේ අතර ગેප් එක 7යිනේ. මේ අතර ગેප් එක 4යි. අඩුම ગેප් එක තියෙන්නේ කොහෙද? මෙන්න මෙතන. ඒක නිසා 36 තමයි 32ට වඩාම ආසන්න. ඒක නිසා ඒවල වර්ගමූල ගත්තාමත් එන්නේ 36ට වර්ගමූල ගත්තේ අපි 6නේ. එන්නේ එක තමයි මෙන්න මේ 32 වර්ගමූල x කියලා ගත්තේ වඩාම ආසන්න වෙන්න ඕන. එතකොට දැන් මෙතන දීලා තියෙනවා 5.0යි 6.0 අතර තමයි x පිහිටන්නේ. 6.0ට ආසන්නම සංඛ්‍යා කියලා මොනවද ගන්නෙ? 5.5 5.5 5.6 5.7 5.8 5.9 කියනවා තමයි 6ට ආසන්න සංඛ්‍යා. 5ට ආසන්න සංඛ්‍යා මොනවද? 5.0 5.1 5.2 5.3 5.4 කියන ටික තමයි 5ට අයිති සංඛ්‍යා. එතකොට අපි ඉස්සර දැන් හොයාගත්තනේ මේක 6ට ආසන්නයි කියලා. අනිවාර්යෙන් එතකොට x කියන්නේ 5.9ත් අතර සංඛ්‍යාවක් වෙන්න ඕන. එතකොට වාට දීලා තියෙන අගයන්ගේ වෙන්න මේ උත්තර දෙක නිකම්ම වාට කපා ගන්න පුළුවන්. මොකද x කියන්නේ 5.5ත් 5.9ත් අතර සංඛ්‍යාවක්. මොකද අපි ඒකට හේතුව කලින් සාකච්ඡා කරානේ. එතකොට 5.2යි 5.3යි කියන එක එන්න බෑ. එතකොට වාට දැන් උත්තර දෙකයි තියෙන්නේ. ඒ දෙකෙන් හරි එක කෝකද කියලා තමයි තෝරගන්න ඕනේ. එතකොට ඔයා දැන් 5.7 කියන එක වර්ග කරලා බලන්න. 5.7 වර්ග කරනවා කියන්නේ ඒ සංඛ්‍යාව වැඩි කරනවා. එතකොට ඔයාලට උත්තරේ දෙනවා 32.49 කියලා. දැන් එතකොට ඔයාට එනවා 32.49. ඒක 32ට වඩා ආසන්න නිසා ඔයාට මේක පිළිතුර කියලා එකපාරටම තෝරගන්න බෑ. මොකද තව සංඛ්‍යාවක් තියෙනවා. අපි 5.7 විතරනේ චෙක් කරේ. ඒක දැන් ඊළඟට 5.9. 5.9 වර්ගය අපි බලනවා. ඒක සුළු කරන්න අවශ්‍ය නැහැ. මොකද 5.7ට එන්නේ 32.49 කියලා. 5.9 වර්ග කරාම කීයද එන්නේ? අනිවාර්යෙන් මේ අගයට වඩා දැන් 5.7
5.9ට වඩා අඩුයිනේ. ඒක නිසා මෙන්න මේ අගයට වඩා වැඩි අගයක් තමයි 5.9 වර්ග කරාම එන්නේ. මෙන්න මේක වැඩි කරාම එන්නේ මෙන්න මේ අගයට වඩා වැඩි සංඛ්‍යාවක්. ඒක නිසා ඔයා සුළු කරන්න ඕනේ නැහැ. ඔයාට මේක පේනවනේ මේ 32ට වඩා ආසන්නයි කියලා. එතකොට ඔයාට නිකම්ම තෝරගන්න පුළුවන් මෙන්න මේ සංඛ්‍යාව තමයි පළවෙනි සන්නිකර්ෂණය කියලා. එතකොට මේ ක්‍රමය යටතේ ඔයාට එක සංඛ්‍යාවක් වැඩි කරාම පිළිතුර ලබා ගන්න පුළුවන්. එතකොට අර කලින් ක්‍රමේදී සංඛ්‍යා 4 වෙන වෙනම වර්ග කරාම ඔයාට ගොඩක් කාලය යනවා. මෙන්න මේ ක්‍රමය මෙන්න මේ උඩ අපි ඉස්සෙල්ලාම හදපු පියවර ටික හිතෙන් හදලා මෙන්න මේක විතරක් වැඩි කරලා ඔයාට පහසුවෙන් පිළිතුරට ළඟා වෙන්න පුළුවන්. 9 වෙනි ගාන රූපේ දී ඇති තොරතුරු ඇසුරෙන් cos θ අගේ සොයන්න තමයි ඔයාලට කියලා දීලා තියෙන්නේ. එතකොට ඔයාලට මෙන්න මේ රූපයක් දීලා තියෙනවා. මෙන්න මේක θ විදිහට නම් කරලා තියෙනවා. එන්නේ ත්‍රිකෝණේ cos θ අගේ තමයි හොයන්නේ. මේ ගාන විසඳන්න කලින් මම ඔයාලට ඉස්සරහම cos θ කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න. ඍජු කෝණී ත්‍රිකෝණයක cos θ කියන්නේ අපි මෙන්න මේ කෝණය θ කියලා නම් කරගමු. මෙන්න මේක ඍජු කෝණය කියලා නම් කරගමු. ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන පාදයේ හෙවත් ඍජු කෝණයේ අන්තර්ගත නැති පාදය එන්නේ ඒකට තමයි අපි කියන්නේ කර්ණය කියලා. එතකොට අපි නම් කරගත්ත කෝණය තියෙනවානේ θ කියලා. එන්නේ කෝණයට ඉස්සරහින් තියෙන පාදය තමයි සම්මුඛ පාදය. මම ඒක මෙන්න මෙහෙම කෙටි කරලා එයා ගන්නවා. එතකොට අපි නම් කරගත් කෝණයට මෙන්න මේ ළඟින් තියෙන පාදය කියන්නේ බද්ධ වෙච්ච පාදය තමයි බද්ධ පාදය කියන්නේ. එතකොට බද්ධ පාදය. එතකොට cos θ කියන්නේ මොකද? cos θ කියන්නේ බද්ධ පාදයේ වෙදීම කර්ණයට තමයි cos θ කියන්නේ. එතකොට cos θ සමානයි cos θ කියන්නේ මොකද්ද? බද්ධ පාදය බෙදනවා කර්ණේ. මේක ඔයා දැනගෙන ඉන්න ඕන. මෙන්න මේකට තමයි cos θ කියලා අපි කියන්නේ. මොකද්ද? බද්ධ පාදය කියන එක කර්ණයෙන් බෙදන්න ඕන. අපි බද්ධ පාදය කිව්වේ මොකද්ද? බද්ධ පාදය කියන්නේ අපි මෙන්න මේ නම් කරලා තියෙන කෝණයට කෝණයේ ගාව තියෙන පාදය. ඒ කියන්නේ කෝණයට එක්ක බද්ධ වෙච්ච පාදය තමයි බද්ධ පාදය කියන්නේ. එතකොට ඒකේ දිග කීයද? බද්ධ පාදයේ දිග සෙන්ටිමීටර 3යි. එතකොට කර්ණය කීයද? කර්ණය කියන්නේ ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදයවත් ඍජු කෝණයේ අන්තර්ගත නොවන පාදය. දැන් මේ පාදයට ඍජු කෝණයේ අන්තර්ගතයි. මෙන්න මේ පාදයට ඍජු කෝණයේ අන්තර්ගතයි. ඍජු කෝණයේ අන්තර්ගත නැති පාදය මොකද්ද? මෙන්න මේක. එහෙම කිව්වත් හරි නැත්නම් ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදය කිව්වත් හරි. එතකොට කර්ණයේ දිග කීයද? කර්ණයේ දිග 5යි. එතකොට ඔයාලට cos θ එනවා 3 බෙදීම 5යි කියලා. ඒක අපිට සුළු කරොත් වෙනවා 0.6යි කියලා. ඔයාලා මෙහෙම තිබ්බත් හරි මෙන්න මෙහෙම සුළු කරත් හරි. 10 වෙනි ගාන A සහ B යනු NA සමානයි 5යි NB සමානයි 7යි සහ NA මේලේ B සමානයි 10යි වන පරිදි කුලදක දෙකක් නම් NA ඡේදනය B අගේ සොයන්න තමයි කියලා තියෙන්නේ. මේ ගාන හදද්දිවා දැනගෙන ඉන්න ඕනේ එකම වැදගත් කරුණ තමයි මෙන්න මේ සූත්‍රය. වල පන්ති කාමරේදී මෙන්න මේ සූත්‍රය උගන්වනවා. මේක ඔයා කටපාඩමින් මතක තියාගන්න ඕන. එතකොට මේ සූත්‍රය සමාන NA මේලේ B සමානයි NA ධන NB ඍණ NA ඡේදනය B කියන සූත්‍රය. එතකොට මෙන්න මේ සූත්‍රය දැනගෙන හිටියනම් මෙන්න මේ උඩ තියෙන අගයන් ටික මේකට ආදේශ කරලා හොයන්න කියලා දෙන එක පහසුවෙන් හොයන්න පුළුවන්. එතකොට NA මේලේ B අගය වට දීලා තිනවා 10යි කියලා. ඒකව මෙතෙන්ට දාන්න. ඊළඟට NA අගය දීලා තිනවා 5යි කියලා. ඊට පස්සේ වල NB අගය 7යි කියලා දීලා තියෙනවා. අහන්නේ මෙන්න මේක. වට මෙන්න මේ සමීකරණයට අගයන් ආදේශ කළා එක දත්තයක් අඩුවෙන් දීලා NA දත්තය හොයන්න කියලා තමයි තියෙන්නේ. එතකොට අපි මේ පැත්තට ගෙනහිලා සාමාන්‍ය විදිහට සුළු කරමු. NA ඡේදනය B සමානයි 5/7 මේක මේ පැත්තට ගෙනාම ඍණ 10යි සමානයි 12 ඍණ 10 අවසන් පිළිතුර විදිහට වඩනවා NA ඡේදනය B සමානයි 2යි කියලා. 11 වෙනි ගාන සාධක සොයන්න කියලා x වර්ගය ඍණ 30 කියන ප්‍රකාශය තමයි දීලා තියෙන්නේ. මේක ඉතා පහසු ගානක්. ඔයාලට මෙන්න මේ ක්‍රමයට පහසුවෙන් පිළිතුර ලබා ගන්න පුළුවන්. අපි ඉස්සරහම ප්‍රකාශය දෙයාගමු. දීලා තියෙන්නේ x වර්ගය ඍණ 30යි කියලා. ඔයා දන්නවා 36 කියන්නේ 6 වර්ගය කියලා. එන්නේ කොහොම මෙහෙම ලියා ගන්න. x වර්ගය ඍණ 6 වර්ගය කියලා. දැන් ඔයාලට පේනවා වර්ග දෙකක අන්තරයක් තමයි තියෙන්නේ. එතකොට ඔයාලට දැනගෙන ඉන්න දෙයක් තමයි වර්ග දෙකක අන්තරේ සාධක කඩන්නේ කොහොමද? ඔයාලා දැන් a වර්ගය ඍණ b වර්ගය තිබ්බොත් ඔයාලට මේක සාධක කැඩෙන්නේ a ඍණ b වැඩි කිරීම a ධන b කියලා.
එන්නේ එක ඔයා දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි එන්නේ ආකාරයට ඔයාලට මේක සාධක කැඩුවම එනවා x ඍණ 6 වැඩි කිරීම x ධන 6 කියලා. මෙන්න මේ වගේ පහසුව ඔයාලට සාධක කරලා අවසාන පිළිතුර ලබා ගන්න පුළුවන් මෙන්න මේ ගානේදී. 12 වෙනි ගාන විදිහට ඔයගලන්ට දීර්ඝ ගානක් දීලා තියෙනවා. අපි බලමු කියවලා ගාන මොකක්ද කියලා. ලොතරැයිපත් 100ක් පමණක් නිකුත් කරන ලොතරැයියකින් ලොතරැයිපත් 35ක් කාන්තාවන් විසින් මිලදීගෙන ඇති අතර ඉතිරිය පිරිමින් විසින් මිලදීගෙන ඇත. දිනුම් ඇදීමේදී එක් ජයග්‍රාහකයෙකු පමණක් තෝරා ගනු ලබන්නේ නම් ජයග්‍රාහකයා පිරිමියෙකු වීමේ සම්භාවිතම් තමයි ඔයගලෙන් අහලා තියෙන්නේ. එතකොට මුළු ලොතරැයිපත් 100ක් තිබ්බලු. 100න් 35 කාන්තාවන් ගත්තලු. එතකොට ඉතිරිය තමයි පිරිමි අය ගත්ත ලොතරැයි ගාන. අපි ඉස්සරහම බලමු පිරිමි අය ලොතරැයි කීයක් ගත්තද කියලා. පිරිමින් ගත් ලොතරැයි ගාන වාට ඒක එනවා 100න් 65ක් අඩු කරාම. එතකොට වාට එනවා සමාන 135ක් අඩු කරාම ඒක වාට එනවා 65යි කියලා. ඔයාගෙන් අහන්නේ ජයග්‍රාහකයා පිරිමියෙකු වීමේ සම්භාවිතාව. දැන් ලොතරැයි 100ක් තිබිලා 100න් 35ක් ගෑනු අය ගත්තා. එතකොට 100න් 65 පිරිමි අය ගත්තා. එතකොට ජයග්‍රාහකයා පිරිමියෙකු ජය ගැනීමේ සම්භාවිතාවනේ ඔයගොල්ලෝ අහන්නේ. එතකොට ඔයා හොයන්න ඕන 100න් 65ක් තමයි මේගොල්ලෝ අරන් තියෙන්නේ. ඉතින් 100න් 65ක් ගත්තා නම් එයා පිරිමි කෙනෙක් වෙන්න 165ක සම්භාවිතාවක් තියෙනවා. ඒ කියන්නේ 60 පිරිමින් ගත්ත ලොතරැයි ගාන තිබ්බ මුළු ලොතරැයි ගානෙන් බෙදන්න. එතකොට තමයි එන්නේ පිරිමියෙකු ජය ගැනීමේ සම්භාවිතාව. ඒ කියන්නේ පිරිමි කෙනෙක් ජයග්‍රාහක වීමේ සම්භාවිතාව පිරිමි අය ගත්ත ලොතරැයි ගාන එන්න ඒක තිබ්බ මුළු ලොතරැයි ගානෙන් බෙදුවම තමයි එන්නේ. ඒක වාට ඕන මෙහෙම ලිව්වත් හරි නැත්නම් මේක තව සුළු කරලා 0.65 ගැලුවත් හරි. 13 වෙනි ගාන AB අණු O කේන්ද්‍රයේ වූ වෘත්තයේ විස්කම්භයකි C අණු වෘත්තයේ පරිධිය මත පිහිටි ලක්ෂයකි AB සෙන්ටිමීටර් 10යි කියලා දීලා තියෙනවා. CB සෙන්ටිමීටර් 100යිද නම් AC දිග සෙන්ටිමීටර වලින් සොයන්න කියලා තමයි දීලා තියෙන්නේ. දැන් ඔයා මේක දිහා බැලුවම සමහරවල් කල්පනා කරනවා මේකේ කෝණයක් දීලා තිබ්බොත් මොකක් හරි කරන්න පුළුවන්. නැත්නම් මේකේ දත්ත අඩුයි මම කොහොමද මේ ගාන හදන්නේ කියලා. එක්කෝ ඔයාට මේ ගානට දැන් ඔබට දන්න සාමාන්‍ය ත්‍රිකෝණයක පාද දෙකක් දීලා තව පාද දෙකක් හොයන්න කියලා දුන්නොත් ඔයා දන්නේ ගන්න. ප්‍රසිද්ධ ක්‍රමය තමයි පයිතගරස් ප්‍රමේය. පයිතගරස් ප්‍රමේය දානවා මෙන්න මේ කෝණය ඍජු කෝණයක් කියලාවත් දීලා තියෙනවා. දැන් එහෙමවත් දීලා නැහැ. එතකොට ඔයා බලන්න මේ ගාන කොහොමද හදන්නේ කියලා. ඉතින් ඔයාට දීලා තියෙනවා දත්ත විදිහට AB කියන්නේ විස්කම්භයක් කියලා. දැන් එතකොට එන්නේ එක දිහා බලමු ඔයාට මේකේ රූපේ පේන කිසියම් වැදගත් කරුණක් මතු කර ගන්න පුළුවන් මොකක්ද කියලා බලන්න. වැදගත් කරුණ තමයි දැන් AB විස්කම්භයක් නම් මෙන්න මේ වෘත්ත දෙක වෘත්ත කෑලි දෙකක්. ඒ කියන්නේ අර්ධ වෘත්ත කෑලි දෙකක්. දැන් ඔයාලට පේනවා නේද අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ කියලා ඔයාලා තියරියක් ඉගෙන තියෙනවා නේද? අන්න ඒක අනුව ඔයාට මෙන්න මේ කෝණය අංශක 90යි කියලා එනවා. මොකද්ද? අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ. එන්නේ මේ තියරි එක අනුව මෙන්න මේ ACB කෝණය අංශක 90යි කියලා අපිට ලකුණු කරගන්න පුළුවන්. අන්න ඔයා ගාන හදන්න වැදගත්ම කරුණ මතු කරගත්තා. එතනින් හරියට තියෙන්නේ පොඩි සුළු කිරීමක්. මොකද්ද? පයිතගරස් ප්‍රමේය ABC ත්‍රිකෝණයට දාන්න. එතකොට පයිතගරස් ප්‍රමේය ABC ත්‍රිකෝණයට දැම්මම ඔයාට එනවා AC වර්ගය ධන CB වර්ගය සමානයි AB වර්ගය කියලා. මොකද්ද මේකට හේතුව? පයිතගරස් ප්‍රමේය. එතකොට AC වර්ගය වට දීලා වට AC තමයි හොයන්න කියලා තියෙන්නේ. අපි AC x කියලා දාගමුකෝ. අපි AC කියන එක x කියලා නම් කරගමු. එතකොට x වර්ගය CB කියලා දීලා තියෙන්නේ. CB සෙන්ටිමීටර 6යි කියලා දීලා තියෙනවා. එතකොට 6 වර්ගය AB කියලා දීලා තියෙන්නේ. AB සෙන්ටිමීටර 10යි කියලා. එතකොට ඒක සමානයි 10 වර්ගය. එතකොට x වර්ගය ධන 6 වර්ගය කීයද? 36යි. 10 වර්ගය කීයද? 100යි. x වර්ගය සමානයි. එතකොට එනවා මේ දෙක සුළු කරාම 64යි කියලා. එතකොට අපි මේකේ x හොයන්න දෙපැත්තම වර්ගමූලය ගමු. එතකොට x එනවා 64 වර්ගමූලය x සමානයි සෙන්ටිමීටර 8යි කියලා එන්නේ. එතකොට මේකේ තවත් වැදගත් කරුණක් තමයි මොකද්ද? ඔයාලට මම කලින් ගණන් වලත් කියලා තිනවා මේක හදද්දී වර්ගමූලය ගත්තාම
ධන හෝ ඍණ දාන්න කියලා. ඒත් අපි මේක ගත්තේ ධන කියන එක විතරයි. මොකද x කියන්නේ දිගන්නේ. දිගකට ධන අගයක් විතරයි එන්න පුළුවන්. ඒක නිසා අපි ඍණ අගය දාලා තේරුමක් නැහැ. ඒක නිසා අපි කෙලින්ම ධන අගයක විතරක් ගත්ත වර්ගමූල සැලකුවාම එතකොට අවසාන පිළිතුර විදිහට AC අපි x කියලා ගත්තේ AC නෝ සෙන්ටිමීටර් 8යි කියලා. 14 වෙනි ගාන විසඳන්න කියලා x ධන 2 වැඩි කිරීම x ඍණ 1 සමානයි 0 කියලා දීලා තිනවා. එතකොට මේ ගාන වගේ බලාපොරොත්තු වෙන්නේ x තේන අගයන් මොනවද කියලා. එතකොට අපි ඉස්සෙල්ලාම ගාන ලියාගෙන ඉමු. x ධන 2 වැඩි කිරීම x ඍණ 1 සමානයි 0 කියලා දීලා තියෙන්නේ. එතකොට ඔයාලට මෙන්න මේක සමානයි 0 හෝ මේක සමානයි 0 කියලා දැන් මේ පැත්ත 0ට සමාන නම් මේ පැත්ත 0ට සමාන වෙන්න ඕනේ. එතකොට මේ පැත්තට 0ට සමාන වෙන්න එක්ක මේ ප්‍රකාශයේ 0 වෙන්න ඕනේ. එක්ක මෙන්න මේ ප්‍රකාශයේ 0 වෙන්න ඕනේ. එතකොට ඔයාලට කෙලින්ම ලියන්න පුළුවන් x ධන 2 සමානයි 0 හෝ x ඍණ 1 සමානයි 0 කියලා. එතකොට මේක සුළු කරාම x සමානයි ඍණ 2 කියලා එනවා හෝ x සමානයි ධන 1 කියලා එනවා. 15 වෙනි ගාන රූපේ දී ඇති ත්‍රිකෝණ අතුරින් අංග සම ත්‍රිකෝණ යුගලය ලියා දක්වා එම යුගලය හඳුනා ගැනීමට භාවිතා කර අවස්ථාව පහත දී ඇති 1 2 3 අවස්ථා අතුරින් තෝරා යටේට යටින් ඉරක් අඳින්න කියලා තමයි ඔයාලට ප්‍රශ්න දෙන්නේ. එතකොට රූපේ විදිහට දීලා තියෙනවා මෙන්න මේක. මෙන්න මේක ඔයාලට දත්ත දකුණු කරලා දින අංශක වලින් කෝණ. එතකොට ඔයාගෙන් අහන්නේ මෙන්න මේ ත්‍රිකෝණ තුනක් තියෙනවා මේක ඇතුලේ. එන්නේ ත්‍රිකෝණ තුන ඇතුලෙන් අංග සම ත්‍රිකෝණ යුගලක් තෝරන්න. එන්නේ අංග සම අවස්ථාව ලබාගත් ඒ කියන්නේ අංග සම ත්‍රිකෝණ දෙකට අංග සම වෙන්න හේතුව කරගත් අවස්ථාව මොකක්ද කියලා තමයි අහන්නේ. එතකොට අපි බලමු ඉස්සෙල්ලාම දැන් මේකේ අවස්ථා තුනයිනේ තියෙන්නේ පා කෝපා කෝපා පා කියන අවස්ථා තුන තමයි තියෙන්නේ. එතකොට අපි ඔයාලට මම මේකේ ඉතුරු කෝණ දැන් දීලා නැති කෝණ ටික මම ලකුණු කරනවා. ඒක අවශ්‍ය නැහැ ගන්නට. මම ඉතින් ඔයාලට තවත් පැහැදිලි වෙන්න ඒ ගන්න ලකුණු කරන්න. මේ කෝණ එතකොට 57යි. ත්‍රිකෝණ එක අභ්‍යන්තර කෝණ වල එකතු 180 වෙන්න. මෙන්න මේ කෝණ දෙක යගේ දානවා. මේ කෝණ අපිට 57යි කියලා එනවා. ඒ වගේම මේ ත්‍රිකෝණ අභ්‍යන්තර කෝණ වල එකතු අංශක 180යි. එතකොට මෙන්න මේ කෝණෙත් අංශක 57යි කියලා එනවා. ඒ වගේම මෙන්න මේ ත්‍රිකෝණක අභ්‍යන්තර කෝණය වල එකතු අංශක 180යි. ඒ තීරය එක දැම්මම මෙතෙන්ටත් එනවා අංශක 57යි කියලා. එතකොට ඔයා දන්නවනේ දැන් මේ අවස්ථා තුනෙන් බලන්න. අනිවාර්යයෙන්ම පාදයක් සම්බන්ධයි හැම අවස්ථාවකම අනිවාර්යෙන් පාදයක් තියෙන්න ඕනේ. එතකොට මේක දැන් ඔයාලට එක අවස්ථාවකවත් දත්තයක් විදිහට දීලා නැහැනේ. පාද සමානයි මුකුත් දීලා නැහැනේ. හැම එකම කෝණ විදිහට තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට ඔයා මේක දැන් පාදයක් කොහොමද ත්‍රිකෝණ දෙකෙන් පාදය සමානද කියලා හොයාගන්නේ. පාද සමානයි කියලා හොයාගන්න එක තියෙන එක මෙහෙම කිව්වොත් හරි ඔයාලට දීලා තියෙන එක වාසියක් තමයි මෙන්න මේ පොදු පාද කියන ඒවා. දැන් බැරිලාත් මේ ත්‍රිකෝණ දෙක අපි අංග සම කියලා බලමුකෝ. මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා හිතමු. බලමු. මෙන්න මේ අංශක 62යි මෙතන මේකෙත් අංශක 62 තියෙනවා. මේකෙත් අංශක 61 තියෙනවා. මේකෙත් අංශක 61 තියෙනවා. මේකෙත් අංශක 57 තියෙනවා. මේකෙත් අංශක 57 තියෙනවා. ඒ ත්‍රිකෝණ දෙකේ කෝණ වලින් සමානයි. ඒත් ඔයා අහලා නැහැනේ ජීවිතේ කෝ කියලා අවස්ථාවක් තියෙනවා කියලා. ඒක නිසා අනිවාර්යෙන් ඒක වෙන්න බෑ. අංග සම වෙන්න බෑ. මොකද මේකේ කොහෙවත් පාදයක් සමාන නැහැ. කෝ පා කියලා ගන්න තිබ්බා පාදයක් සමාන. ඒක නිසා මේ ත්‍රිකෝණ දෙක කොහෙත්ම අංග සම වෙන්නේ නැහැ. එතකොට අපි මෙන්න මේ ත්‍රිකෝණේ අංග සම වෙනවද කියලා බලමු. එතකොට අපි බලමු මෙන්න මේ පේනවනේ CB රේඛාව මේ ත්‍රිකෝණ දෙකට පොදුයි. එතකොට අපිට මේක පොදු පාදය කියලා ගන්න පුළුවන්. එතකොට පොදු පාදේ ඉස්සරහා තියෙන කෝණය මොකද්ද? අංශක 57යි. මේ ත්‍රිකෝණෙත් පොදු පාදේ ඉස්සරහා තියෙන කෝණය මොකද්ද? අංශක 57යි. එතකොට මෙන්න මේ කෝණට මේ කෝණ සමානයි. අන්න පේනව නේද? අංග සම අවස්ථාවක්. කෝ පා කියලා අවස්ථාවක් වෙනවා. ABC ත්‍රිකෝණය අංග සමයි CBD ත්‍රිකෝණයට. මොකක්ද අවස්ථාව? කෝ පා මෙන්න මේක. බලමු අපි මෙන්න මේ එතකොට අපිට ආව උත්තරයක් මෙන්න මේක කියලා අපි බලමුකෝ. මෙන්න මේ ත්‍රිකෝණ දෙකක් සලකලා අපිට පේනවා BD කියන එක පොදු පාදයේ විදිහට මේක ක්‍රියා කරනවා. මෙන්න මේ ත්‍රිකෝණ දෙක සලකුවාම එතකොට පොදු පාදයේ ඉස්සරහා තියෙන කෝණේ අංශක 62යි. ඒනට මේ ත්‍රිකෝණේ පොදු පාදයේ ඉස්සරහා තියෙන කෝණේ අංශක 57යි. දෙකේ සමාන නැහැ කියලා ඔයාලට පේනව නේද? ඒක නිසා මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ නැහැ කියලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට කලින් කියාව උත්තර අංග සම මොකද්ද කියලා? ABC ත්‍රිකෝණේ අංග සමයි CBD ත්‍රිකෝණේ කියන එකට. මොකක්ද අවස්ථාව? කෝ පා කියන එක. 16 වෙනි ගාන
පන්තියක සිසුන් විසින් පරීක්ෂණයකදී ලබාගත් ලකුණු ඇසුරෙන් පිළියෙල කර ඇති සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත් දැක්වේ. සංඛ්‍යාත ව්‍යාප්තියේ තොරතුරු භාවිතයෙන් දී ඇති අසම්පූර්ණ ජාල රේඛය සම්පූර්ණ කරන්න තමයි කියලා තියෙන්නේ. එතකොට මෙතන වගුවක් තියලා තියෙනවා. වගුවේ මෙන්න මේ පැත්තේ ලකුණු වලින් නිරූපණය කරලා තියෙනවා. මේ පැත්තේ සිසුන් ගාන නිරූපණය කරලා තියෙනවා. එතකොට ලකුණු 0.5 අතර ගත්ත සිසුන් 3 දෙනෙක් ඉන්නවා කියලා තියෙනවා. 5 10 අතර ගත්ත සිසුන් 10 දෙනෙක් ඉන්නවා කියලා තියෙනවා. 10 20 අතර සිසුන් 10 දෙනෙක් ඉන්නවා කියලා තියෙනවා. එතකොට ප්‍රස්ථාරය ජාල රේඛයේ මෙන්න මේ තිරස් අක්ෂය ලකුණු වලින් නිරූපණය කරලා තියෙනවා. සිරස් අක්ෂය සිසුන් ගණනේ නිරූපණය කරලා තියෙනවා. එතකොට අපි ජාල රේඛයේ ඉස්සරහම අඳින්න ගමු. එතකොට වල කියතන 0.5 අතර සිසුන් 3 දෙනයි කියලා. දැන් එතකොට 5ට වඩා 3 අඩු නිසා අපි මේ හරියෙන් 3 කියලා මාක් කරගමු. එතකොට අපි පළවෙනි සටහනට අනුව මෙන්න මෙහෙම හැඩයක් එන්නේ 0.5 අතර හැඩේ. ඊළඟට කියනවා 5 10 අතර සිසුන් 10 දෙනෙක් ඉන්නවලු. මෙන්න මේ පරාසය ගත්ත ළමයි 10 දෙනෙක් ඉන්නවලු. ඒක අපි ලකුණු කරන්නේ මෙන්න මේ 10ට. මේ තමයි එන්නේ කොටසේ ජාල රේඛ කොටස සම්පූර්ණ කරන්නේ. ඊළඟට දීලා තියෙන්නේ 10 27 අතර සිසුන් 10 දෙනෙක් ඉන්නවා කියලා. එන්නේ එක ලකුණු කරන එක තමයි 2017 අවුරුද්දේ ළමයි ගොඩක්ම වරද්දලා තිබ්බේ. එන්නේ ඒක නිසා ඔයා එන්නේ කොටස කොහොමද කරන්නේ කියලා හරියට බලාගන්න. ඔයාලට දැන් දැන් මෙන්න මේ තැන් වල දීලා තියෙන්නේ 0.5. මෙන්න මේ දීලා තියෙන පරාස අනුව එක එක පරාස තමයි දීලා තියෙන්නේ. 0.5 5 10ත්. හැබැයි මේකේ වෙන්නේ මේ 10ත් 20ත් අතර එක ළඟ දෙකක් දීලා තියෙනවා එකපාර. එතකොට ඔයා ඒක කරන්න ඕන දීලා තියෙන සිසුන් ගාන මෙන්න මේ පරාස ගානෙන් බෙදලා එන සංඛ්‍යාව තමයි මෙන්න මේ ජාල රේඛයේ නිරූපණය කරන්නේ. එතකොට මේ අනිත්‍ය වල මෙන්න මේ එක පරාසයක් දෙන්නේ. මෙතනත් එක පරාසයක්. මෙතන පරාස දෙකක් එක ගාව දීලා තියෙනවා. 10 37 අතර ගිහුවාම ඒක නිසා දීලා තියෙන සිසුන් ගාන එන්නේ පරාස ගානෙන් බෙදලා එන අගය තමයි ඔයන්න මෙන්න මේ ජාල රේඛයේ ලකුණු කරන්න ඕන. එතකොට සිසුන් ගාන 10යි පරාස දෙකක් තියෙනවා. ඒක නිසා ඔය 10 දෙකෙන් බෙදුවම 5 එන්නේ. 5 තමයි ඔයා ලකුණු කරන්න ඕන මෙන්න මේ 10 37 අතර සංඛ්‍යාත මෙන්න මේ කියන ජාල රේඛයේ. එතකොට එන්නේ 10 37 අතර මෙන්න මේ 5 කියන එක තමයි ලකුණු කරන්න ඕන. ඔයා බැරිලාත් මෙන්න මේ 10 37 අතර බැරිලා 10 ලකුණු කරොත් ඒක වැරදි. දැන් බැරිලාත් මෙතන 10 37 10 25 අතර දුන්නොත් එතකොට සමාන පරාස 3ක් තියෙනවා. 25 මෙතෙන්ට එනවනේ. එතකොට 3ක් තියෙනවා. 10 කියන එක 3ෙන් බෙදලා එන අගේ තමයි මෙන්න මේ ජාල රේඛය සම්පූර්ණ කරන්න ඕන. 17 වෙනි ගාන රූපයේ xy යනු O කේන්ද්‍රය වූ වෘත්තයේ ජායකි z ලක්ෂය xy මත පිහිටා ඇත්තේ රූපයේ දී ඇති පරිදිය පහත ඒවා හරිනම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න කියලා තමයි අපිට දීලා තියෙන්නේ. O කේන්ද්‍රයලු xy ජායකලු z ලක්ෂයේ මේ xy රේඛාව මත තියෙනවලු. තව OZY කෝණය අංශක 90යි කියලා තමයි දත්ත දිරවට දීලා තියෙන්නේ. එතකොට වැඩි දෙන පළවෙනි ප්‍රකාශය තමයි xy කියන එක 2xz කියන එකට සමානයිලු. අපි බලමු මේක හරිද වැරදිද කියලා. දැන් මෙතන ඔයාලට පේනවා මෙන්න මේ O කේන්ද්‍රය කියලා මෙන්න මෙතන ලම්බකයක් තියෙනවා කියලා. එතකොට ඔයා දන්නවා තියරි එකක් සිද්ධාන්තයක් දන්නවා. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායකට අඳිනද ලම්බේ ජාය සමච්ඡේදනය කරනවා කියන එක අහලා තියෙනවා. එතකොට එන්නේ තියරි එක අනුව ජාය සමච්ඡේදනය කරනවා කියන්නේ සමාන කොටස් දෙකකට කඩනවා. එතකොට මේ x z දිග z y දිගට සමාන වෙන්න ඕන. එතකොට xy කියන එක මෙන්න මේ දැන් මේ සමාන කොටස් දෙකකින් හැදිලා තියෙන්නේ. මේ කොටස සමානයි මේ කොටසට කියලා තමයි දීලා අපිට අර තියරි එකෙන් එන්නේ. එතකොට මේ වගේ කොටස් දෙකක් එකතු වෙලා නේද xy කියන ජාය හැදිලා තියෙන්නේ. එතකොට xy සමානයි 2යි xz කියන එක ඔයාලට නිකම්ම ගන්න පුළුවන්. එතකොට එන්නේ ප්‍රකාශය හරි කියලා ගන්න පුළුවන්. ඊළඟට දීලා තියෙන මොකද බලමු. XOZ කෝණය සමාන XOY කෝණය XOZ කෝණය වගේ දෙගුණයක්ලු. මෙන්න මේ ලොකු කෝණය මෙන්න මේ පොඩි කෝණය වගේ දෙගුණයක්ලු. බලමු අපි ඒක හරිද කියලා. අපි දැන් බලමු ඉස්සෙල්ලාම XZO ත්‍රිකෝණයයි ZOY ත්‍රිකෝණය මෙන්න මේ පේන ත්‍රිකෝණ දෙක සලකමුකෝ. ඒක ඔයාලට පේනවා මෙන්න මේ OZ කියන්නේ ත්‍රිකෝණ දෙකටම පොදු පාදය කියලා. එතකොට OXY OY අතර තියෙන සම්බන්ධය මොකද්ද? OX කියන්නේ වෘත්තයේ අරය. OY කියන්නේ වෘත්තයේ අරය.
එතකොට වෘත්තයේ තියෙන එකම ආරයන්නේ. එතකොට OX සමානයි OY වෙන්නත් ඕන. තව එකක් දැන් අපි ඊට කලින් හොයාගත්තනේ. XZ ZYට සමානයි කියලා. අර ත්‍රිකෝණයේ වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳන් ජායකට අඳින ලම්බකේ ජාය සමච්ඡේදනය කරනවා කියලා තියරි එකෙන් අපි මේ හොයාගත්තනේ XZ කියන එක ZYට සමානයි කියලා. එතකොට මෙන්න මේ පාද දෙකත් එකිනෙකට සමානයි. ඔයාලට දැන් පේනවා මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. මොකක්ද අවස්ථාව? පා කියන අවස්ථාව යටතේ අංග සමයි කියලා ගන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් ඔයාලට පා කියන අවස්ථාව යටතේ අංග සමයි කියලා ගන්න පුළුවන්. ඒ කොහොමද? මේක පොදු පාදේ විදිහට ගන්න පුළුවන්. මේ කෝණ දෙක ඍජු කෝණනේ. ත්‍රිකෝණ දෙකම ඍජු කෝණ තියෙනවා. තව මේක මෙන්න මේ OX කියන OYට සමානයි කියලා එන්නේ පා යටතේ අවස්ථාව යටතේ වුණත් ඔයාලට අංග සමයි කියලා ගන්න පුළුවන්. එතකොට අංග සම ත්‍රිකෝණ දැන් X Z O ත්‍රිකෝණය ඒ කියන්නේ මෙන්න මේ X Z O ත්‍රිකෝණය මෙන්න මේ O Z Y ත්‍රිකෝණයට අංග සමයි කියලා අපි දැන් හොයාගත්තානේ. එතකොට දැන් අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූප කෝණ සමානයි කියලා දන්නවනේ. එතකොට X O Y Z කියන කෝණය මෙන්න මේ කෝණය Z O Y කියන කෝණයට සමාන වෙන්න ඕන. මොකද්ද හේතුව? අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූප කෝණ සමානයි කියන එක අනුව. එතකොට මෙන්න මේ කෝණය මේ කෝණයට සමානයි කියලා හොයාගත්තා. එතකොට ඔයාලට අන්තිමේදී කියන්න පුළුවන් X O Y කියන මේ ලොකු කෝණය මෙන්න මේ පොඩි කෝණය වගේ දෙගුණයක් කියලා. බලමු මේක තියෙන්නේ මේ කියලා. X O Y කෝණය XOZ මෙන්න මේ XOZ කියන පොඩි කෝණය වගේ දෙගුණවලු. අන්න ඒ කාරණේද අපි දැන් ඒකනේ කලින් හෙදුවේ. අංග සම ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා බැලුවා. ඊට පස්සේ මෙන්න මේක අනුරූප කෝණ වලින් අංග සම ත්‍රිකෝණ වල අනුරූප කෝණ වලින් සමානයි කියලා හොයාගත්තා. එන්නේ ඒක අනුව වාට මෙන්න මේ ප්‍රකාශයත් හරි කියලා ලකුණු කරන්න පුළුවන්. 18 වෙනි ගාන ටිකක් දීර්ඝ ගානක් බලමු අපි කියවලා. රූපේ AB මගින් ප්‍රදීපාගාරයක්ද P හා Q මගින් කුඩා බෝට්ටු දෙකක්ද දැක්වේ. P බෝට්ටුවේ සිටින පුද්ගලයෙක් අංශක 30ක ආරෝහණ කෝණයකින් ප්‍රදීපාගාරයේ මුදුනවන B නිරීක්ෂණය කරයි. B හි සිටින පුද්ගලයෙක් අංශක 20ක අවරෝහණ කෝණයකින් Q බෝට්ටුව දකී දී ඇති රූපයේ තොරතුරු නිරූපණය කරන්න තමයි වට කියලා තියෙන්නේ. ඉස්සලාම කියලා තියෙන්නේ මොකද්ද බලමු. P බෝට්ටුවේ සිටින පුද්ගලයෙක් P බෝට්ටුව මෙන්න මෙතන තියෙන්නේ. P බෝට්ටුවේ සිටින පුද්ගලයෙක් අංශක 30ක ආරෝහණ කෝණයකින් ආරෝහණ කෝණයකින් ප්‍රදීපාගාරයේ මුද්‍රවන මෙන්න මේ B ලක්ෂණ නිරීක්ෂණය කරයිලු. එතකොට ආරෝහණ කෝණ කියන්නේ මොකද්ද? තිරසත් එක්ක උඩටම අයින කෝණ තමයි ආරෝහණ කෝණ කියන්නේ. එතකොට අපි මේක කියලා තියෙන එක නිරූපණය කරමු. මෙන්න මෙහෙම තමයි ඔයා ලකුණු කරන්න ඕන. මොකද්ද? P නම් අංශක 30ක ආරෝහණ කෝණයකින් මෙන්න මේ B ලක්ෂය මෙන්න B නිරීක්ෂණය කරනවලු. එතකොට මෙන්න මෙතන ආරෝහණ කෝණය අගේ ලියන්න ඕන. කීයද? අංශක 30යි කියලා. මේකේ තවත් වැදගත් දෙයක් තමයි ඔයා වඩා හොඳයි. මේක නිරීක්ෂණය කරන්නේ උඩටනේ. දැන් P ලක්ෂයෙන් දැන් නිරීක්ෂණය කරන්නේ දිශාවත් මෙන්න මෙහෙම. දැම්ම නම් වඩාත් හොඳයි. ඊළඟට තියෙන්නේ මොකද්ද කියලා බලමු. ඊළඟට තියෙන්නේ ප්‍රදීපාගාරයේ මුද්‍රණ B හි නිරීක්ෂණය කරයි. B හි සිටින පුද්ගලයෙක් මෙන්න මෙතන තියෙන පුද්ගලයෙක් අංශක 20ක අවරෝහණ කෝණයකින් Q බෝට්ටුව දකිලු. එතකොට අවරෝහණ කියන්නේ මොකද්ද? තිරසත් එක්ක යටටම අයින කෝණ තමයි අවරෝහණ කෝණ කියන්නේ. මෙන්න මේ තිරසත් එක්ක පහළටම අයින කෝණ තමයි අවරෝහණ කෝණ කියන්නේ. දැන් එතකොට බලමු මොකද්ද මේ කොහොමද ලකුණු කරන්නේ කියලා. මෙන්න මේ B මෙතන B වල ඉඳන් මෙන්න මේ Q කියන බෝට්ටුව දකින්නේ අංශක 20ක අවරෝහණ කෝණයකිනු. එතකොට මම මොකද්ද කිව්වේ? තිරසත් එක්ක පහළටම අයින කෝණ තමයි අවරෝහණ කෝණ කියලා. එතකොට මෙතන ඔයාලට මේක මෙන්න මෙහෙම සටහන ඇඳ හැකි. එතකොට අපි කෝණේ ලකුණු කරන්නේ මොකද්ද? මම මොකද්ද කිව්වේ? අවරෝහණ කෝණ කියන්නේ තිරසත් එක්ක පහළටම අයින කෝණය. එතකොට ඔයාලට කෝණ විදිහට මෙන්න මෙහෙම අංශක 20යි කියලා ලකුණු කරන්න පුළුවන්. එතකොට ඔයාලට වඩාත් හොඳයි මේකේ මම කලින් කිව්වා වගේ දිශාවත් දැම්ම නම්. දැන් ඔයා සටහන සම්පූර්ණ කරලා ඉවරයි. මෙච්චරයි වට කරන්න තියෙන්නේ. 19 වෙනි ගාන විදිහට වැඩලා තියෙන න්‍යාස ගාන කියලා බලමු. A හා B න්‍යාස A න්‍යාසය මෙහෙමයි. හා B න්‍යාසය මෙහෙම කියලා තියනවලු. A B න්‍යාසය සමන් තමයි කියලා තියෙන්නේ. එතකොට A B න්‍යාසය කියන්නේ මොකද්ද? A න්‍යාසයේ
B න්‍යාසෙත් ගුණිතය තමයි ඔයාලට හොයන්න කියලා තියෙන්නේ. ඒකට බලමු කොහොමද කරන්නේ කියලා. AB න්‍යාසය සමානයි. කියලා තියෙන අපිට AB වලට මොනවද දෙලා තියෙන්නේ? දෙකේ දෙක න්‍යාසය. මේ A මේ B. මේ දෙකේ ගුණිතය හොයන්න කියලා තියෙන්නේ. ඒකට හොයන්න කොහොමද? ඉස්සෙල්ලාම මෙන්න මේ ඍණ දෙක මෙන්න මේ ඍණ එකෙන් වැඩි කරනවා. ඍණ දෙක වැඩි කරනවා ඍණ එකෙන්. ඊළාට එන පදේ හොයන්න කොහොමද? ඍණ දෙක කියන එක මෙන්න මේ සංඛ්‍යාවෙන් වැඩි කරනවා. ඍණ දෙක වැඩි කරනවා ධන දෙකෙන්. ඊළඟ පදේ හොයනකොට මෙන්න මෙතනට එන පදේ මෙන්න මේ දෙක මෙන්න මේ මෙතන සංඛ්‍යාවෙන් වැඩි කරනවා. දෙක වැඩි කරනවා ඍණ එකෙන්. ඊට මෙන්න මෙතනට එන පදේ හොයන්න කොහොමද? මෙන්න මේ සංඛ්‍යාව මෙන්න මෙතන තියෙන සංඛ්‍යාවෙන් තමයි වැඩි කරන්නේ. ඒකට දෙක වැඩි කරනවා දෙකෙන්. එතකොට මෙන්න මේ න්‍යාසය තමයි ඔයාලට AB න්‍යාසයේ AB කියන්නේ A න්‍යාසයේ B න්‍යාසයේ ගුණිතය විදිහට එන්නේ. එතකොට ඔයා මේක සිදු කරා නම් අවසාන පිළිතුර එනවා. එතකොට ඍණ දෙක වරක් ඍණ එක කීයද? ධන 2යි. ඍණ දෙවරක් ධන 2 කීයද? ඍණ 4යි. ධන දෙක වරක් ඍණ එක කීයද? ඍණ 2යි. දෙවරක් 2 කීයද? 4යි. ඔයාලට AB න්‍යාසය විදිහට අන්තිමට එනවා මෙන්න මේක කියලා. 20 වෙනි ගාන දී ඇති රූපේ PQ හා R යනු O කේන්ද්‍රය වූ වෘත්තය මත පිහිටි ලක්ෂ 3කි x යගේ ස්වයන් තමයි කියලා තියෙන්නේ. දත්ත විදිහට දීලා තියෙනවා PQR කෝණය අංශක 110යි කියලයි PQR ලක්ෂ වෘත්ත පරිධිය මත තියෙනවා කියලයි. x කියන්නේ මෙන්න මේ කෝණය. ඒක තමයි හොයන්න ඕන. මම මේක ඔයාලට ක්‍රම දෙකක් යටතේ හදන්න කියලා දෙන්න. ඊට කලින් මම කියන්න මේ ගොඩක් තමයි මේ ගාන හදපු විදිය තමයි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ වන පරිපූරකයි කියන තීරය එක දාලා පරිපූරක කියන අංශ 180 වෙනේ. මෙන්න මේ කෝණ දෙක 180 වෙන නම් මේ කෝණ 70 කියලා කෙලින්ම x සමාන 70 කියලා දැම්මා. ඒක සම්පූර්ණ වැරදි. එලමන්ට් ලකුණු හම්බුන්නේ නැහැ. මොකද්ද හේතුව? මෙන්න මේක ORQP කියන්නේ ඌර්ජ චතුරස්‍රයක් නෙමෙයි. මොකද්ද ඌර්ජ චතුරස්‍රයක් වෙන්න ඕන අවශ්‍යතාවය මොකද්ද? ඒ කියන්නේ අපි දකින්න චතුරස්‍රය ශීර්ෂ 4. ඒ කියන්නේ මෙන්න මේ කොන් 4 වෘත්තයේ පරිධිය මත. ඒ කියන්නේ වෘත්තයේ මත තියෙන්න ඕන. බලන්න මේක එහෙම වෙනවද කියලා. අපිට ලක්ෂ 3ක් තියෙනවා වෘත්ත පරිධිය මත වෘත්තයේ මත. හැබැයි මේ ලක්ෂය නෑ නේද? ඒක නිසා මේක ඌර්ජ චතුරස්‍රයක් නෙමෙයි. ඒක නිසා ඌර්ජ චතුරස්‍රයකට දාන්න තියරි මේකට දාන්න බෑ. එතකොට එහෙනම් කොහොමද මේ ගාන හදන්නේ? මම ඔයාලට කියලා දෙන්න ක්‍රම දෙකක්. ඇත්තේ පළවෙනි ගානේ මම ඔයාලට කියලා දෙන්න. පළවෙනි ක්‍රමය. එතකොට ඔයා දන්නවා කේන්ද්‍රාපාත කෝණය පරිධි ආපාත කෝණයෙන් දෙගුණයක් කියන එක. එන්නේ ඒක අනුව මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණය වගේ දෙගුණයක්. මොකද්ද? කේන්ද්‍ර ආපාතිත කෝණය පරිධි ආපාතිත කෝණයෙන් දෙගුණයක්. එන්නේ ඒ තියරි එක අනුව ඔයාලට ලියන්න පුළුවන් POR කියන කෝණය සමානයි 2යි PQR කියන කෝණය. මොකක්ද හේතුව? කේන්ද්‍රාපාත කෝණය පරිධි ආපාත කෝණයෙන් දෙගුණයක් කියලා. එතකොට POR කෝණය කීයද දෙන්නේ? POR කෝණය සමානයි 2යි PQR කෝණයගේ කීයද? 110යි. මේක වැඩි කරන්න ඕනේ 110යි. එතකොට ඔයාලට එනවා POR කෝණය 220යි කියලා. එතකොට ඔයාලට හොයන්න තියෙන්නේ x. x හොයන්නේ කොහොමද? දැන් අපි මෙන්න මේ කෝණය POR මෙන්න මේ බාහිර කෝණය මේ බාහිර කෝණය අපි අභ්‍යන්තර කෝණය මේ හෙව්වේ POR කියන්නේ අභ්‍යන්තර කෝණය මෙන්න මේ බාහිර ලොකු කෝණය හෙව්වේ. එන්නේ කෝණය තමයි 220යි කියලා. දැන් අපිට හොයන්න ඕනේ x. x හොයන්නේ කොහොමද? x තියෙන්නේ මෙන්න මෙතන. දැන් ඔයා දන්නා ලක්ෂයක් වටා කෝණය කීයද? අංශක 360යි. එන්නේ ඒක අනුව ඔයාලට ලියන්න පුළුවන් x ධන 220 මෙන්න මේ x ධන මෙන්න මෙතන කෝණය සමානයි 360යි. මොකක්ද හේතුව? ලක්ෂයක් වටා කෝණවල වීජ එකතුව අංශක 360යි කියන එක වරාන් ඇතුළේ ලියන්න ඕන. එතකොට අවසාන වශයෙන් x එනවා x කියාගේ එනවා මේක සුළු කරාම x සමාන අංශක 140යි කියලා. දෙවෙනි ක්‍රමය දැන් මම ඔයාලට කියවනේ ඉස්සෙල්ලා ORQP කියන්නේ වෘත්ත චතුරස්‍රයක් නෙමෙයි කියලා. හැබැයි මෙන්න මේ රූපය අපිට වෘත්ත චතුරස්‍රයක් විදිහට පත් කරගන්න පුළුවන්. කොහොමද බං? මෙන්න මේ P කියන එක අපි ලක්ෂයක් කැමති ලක්ෂයක් අපි ඒක Z කියලා ගමුකෝ. මෙන්න මේ වෘත්ත පරිධිය ඡාපය මත කැමති ලක්ෂයක් තෝරගෙන PZ යා කරන්න. ආයි ZR උත් යා කරන්න. දැන් ඔයාලට මොකද පේන්නේ? ZRQP කියන්නේ මොකද? වෘත්ත චතුරස්‍රය. මොකද්ද මම වෘත්ත චතුරස්‍රය
වෙන්න ඕන හේතුව මොකද කිව්වේ? වෘත්තයේ ලක්ෂ 4ම, ඒ කියන්නේ කොන් 4ම වෘත්ත පරිධිය මත තියෙන්න ඕන බලන්න. මෙන්න මේ කොනත් මේ කෙලවරක් තියෙනවා වෘත්ත පරිධිය මත, මේ කෙලවරක් තියෙනවා, මේ කෙලවරක් තියෙනවා, මේ කෙලවරක් තියෙනවා. ඒක නිසා PQRZ කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. ඔයා දන්න මොනවද වෘත්ත චතුරස්‍රය පිළිබඳ දන්න තියරි මොනවද? ඔයා දන්නවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියලා. එතකොට එන්නේ සිද්ධාන්තය අනුව ඔයාලට මෙන්න මේ කෝණේ අංශක 70යි කියලා ලකුණු කරන්න පුළුවන්. මොකක්ද හේතුව? ඔයාලට P Z R සමානයි 180 ඍණ 70 කියලා අරගෙන 180 සමාන 180 ඍණ 110 කියලා ගන්න පුළුවන්. එතකොට 70 කියලා එනවා. මොකක්ද හේතුව? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියන තියරි එක අනුව තමයි ඔය එක ලියන්නේ. එතකොට මෙන්න මේ කෝණේ අංශක 70 කියලා හොයාගත්තා. ඊට පස්සේ වර්තාව දෙයක් වෙන බලන්න අපි ඉස්සල්ලා ක්‍රමය යොදාගත්ත තවත් තියරි එකක් මේක පේනවාද කියලා බලන්න. මෙන්න මේක මොකද්ද? කේන්ද්‍ර ආපාත කෝණය පරිධි ආපාත කෝණයෙන් දෙගුණයකි. එන්න ඒ සිද්ධාන්තය අනුව වඩ ලියන්න පුළුවන් x කෝණය සමානයි මෙන්න මේ කේන්ද්‍ර ආපාත කෝණය පරිධි ආපාතනයේ කෝණයෙන් දෙගුණයක්. ඒ කියන්නේ මේ පරිධි ආපාත කෝණය කියලා අංශක 70යි. එන්නේ කෝණය වගේ දෙගුණයක්. එක වගේ දෙගුණයක්. එතකොට කලින් පිළිතුර වෙනවා අංශක 140යි කියලා. මොකද්ද මේකට හේතුව? මේක ලියන්න හේතුව මොකද්ද ගත්තේ? කේන්ද්‍ර ආපාත කෝණය පරිධි ආපාත කෝණයෙන් දෙගුණයක් කියන එක. 21 වෙනි ගාන L කේන්ද්‍රය වූ කේන්ද්‍රික ඛණ්ඩයක් රූපයේ දී ඇත LM රේඛාවත් LN රේඛාවටත් සමුදරින් MN ඡාපය මත පිහිටන ලක්ෂයේ සෙවීමට අවශ්‍ය නිර්මාණවල දර සටහනක් අඳින්න කියලා තමයි වාට කියන්නේ. එතකොට වාට කියන්නේ මම පැහැදිලි කරන්න LM රේඛාවත් LN රේඛාවටත් සමුදරින් යන MN ඡාපය මත පිහිටන ලක්ෂයේ හොයන්න අවශ්‍ය නිර්මාණවල දර සටහනක් අඳින්න තමයි වාට කියලා තියෙන්නේ. එතකොට වදනා රේඛා දෙකකට සමුදරින් පිහිටන ලක්ෂයේ පතේ හොයන්දී නිර්මාණය කරන කෝණ සමච්ඡේදයක්. එතකොට මෙන්න මේ L ලක්ෂයේ ඉඳන් L ලක්ෂයෙන් කෝණ සමච්ඡේදයක් නිර්මාණය කරනවා. හරි. එතකොට කෝණ සමච්ඡේදය නිර්මාණය කළා මෙන්න මේ ඡේදන වෙන ලක්ෂය L ලක්ෂය සමග යා කරා නම් ඔයාලට අවශ්‍ය නිර්මාණය සටහනවල නිර්මාණ දල සටහන එනවා. 22 වෙනි ගාන උස මීටර 7ක් වූ ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව ඝන මීටර 88ක් නම් සිලින්ඩරයේ පතුලේ අරය මීටර වලින් සෙවන කියලා තමයි තියෙන්නේ. ඊට අමතරව වරහන් ඇතුලේ තව දත්තයක් දීලා තිනවා. පතුලේ අරය R හා උස H වූ සිලින්ඩරයක පරිමාව πr වර්ගය මගින් දෙනු ලැබේ. y සමානයි 7/22 කියලා ගන්න තියෙනවා. එතකොට 2017 අවුරුද්දේ ඔයාලට හොයන්න ඕන සූත්‍රය දීලා කෙලින්ම ආදේශ විතරයි මේකේ බලාපොරොත්තු වෙන්නේ. ආදේශ කරලා අදාළ අඩු தත්ත්වය හොයන්න විතරයි වැඩ තියෙන්නේ. අපි ඒක නම් පරිමාව v කියලා ගමු. එතකොට v සමානයි 5r වර්ගය h. එතකොට ඔයාලට පරිමාව කීයද දීලා තියෙන්නේ? ඝන මීටර 88යි. π කීයද දීලා තියෙන්නේ? 7/22 කියලා ගන්න කියන්නේ. එතකොට ඔය අරේ තමයි දන්නේ නැත්තේ. අරේ තමයි හොයන්න ඕන. අපි r වර්ගය එහෙම ලියාගමු. h දීලා තියෙන්නේ මීටර 7යි. උස මීටර 7යි. එතකොට උඩ 7ට යට 7 කැපිලා යනවා. එතකොට ඔයාලට ඉතුරු වෙනවා 88 සමානයි 22යි r වර්ගය කියලා. දෙපැත්තම 22කින් බෙදුවම 4 සමානයි r වර්ගය කියලා එනවා. එතකොට ඔයාලට අවසන් පිළිතුර දෙනවා r සමානයි 2යි කියලා. ඔක්කොම මීටර වලින් තියෙන නිසා ඔයාලට බය නැතුව r මීටර 2යි කියලා ලියන්න පුළුවන්. මේ ගානේ ඔය අවසන් පිළිතුර ලියද්දි ඒකය අමතක කරන්න එපා. 23 වෙනි ගාන දී ඇති රූපයේ AE සරල රේඛා ඛණ්ඩය මත D ලක්ෂයේ පිහිටා ඇත ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1ක් නම් දී ඇති තොරතුරු ඇසුරෙන් ACE ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න කියලා තමයි දීලා තියෙන්නේ. එතකොට කියනවා AE සරල රේඛාව මත D ලක්ෂයේ තියෙනවලු. තව ABCD සමාන්තරාශ්‍රයලු ඒකේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1යිලු. වාගෙන් අහන්නේ ACE එන්නේ ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලය. මෙන්න මේ ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලය කියලා අහන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම ගානේ ටික ටික ලියාගෙන යමු මොකක්ද කියලා තියෙන්නේ කියලා. දැන් ඔයාලට කියනවානේ ABCD සමාන්තරාශ්‍රයක් කියලා. එතකොට සමාන්තරාශ්‍රයන් නම් සම්මුඛ පාද සමාන්තරනේ. එතකොට මේ පාද දෙක මේ පාද දෙක සමාන්තරයි. තව මොකක්ද සමාන්තරාශ්‍රයන් නම් අනිත් පාද දෙක සමාන්තර වෙන්න බෑ. මෙන්න මේ පාදෙට මේ පාදේ සමාන්තර වෙන්න ඕන. සමාන්තරාශ්‍රයක ලක්ෂණ නේවා. එතකොට සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද?
ආධාරක පාදය ලම්බ උසින් වැඩි කරා නම් හරි. එතකොට ABCD සමාන්තර රාශියේ වර්ගඵලය හොයන්න කොහොමද? BC පාදයේ දිග මෙන්න මේ B ලක්ෂයේ ඉඳන් මෙන්න මේ ඊළඟ සමාන්තර රේඛාවට තියෙන ලම්බ උසින් වැඩි කරා නම් හරි. එතකොට ලම්බ උස අපි h කියලා ගමුකෝ. මෙන්න මේකට තියෙන ලම්බ උස. මෙන්න මේ සමාන්තර රේඛා දෙක අතර ලම්බ උස h කියලා ගමු. එතකොට ඔයා BCED සමාන්තර රාශියේ වර්ගඵලය හොයන්න කොහොමද? B ආධාරකයේ පාදයේ දිග ලම්බ උසින් වැඩි කරනවා. එතකොට මේ සමාන්තර රේඛා දෙක අතර ලම්බ උස මොකද? h. එතකොට ඔයාලට පේනවාද ABCD සමාන්තර රාශියේ වර්ගඵලය හොයන විදියයි BCED සමාන්තර රාශියේ වර්ගඵලය හොයන විදියයි දෙකටම ඉන්නේ එකම උත්තරය. මොකද්ද? ආධාරක පාදය එන්නේ BC පාදයේ දෙකටම පොදුයි. මෙන්න මේ BC පාදේ වැඩි කරන්න ඕන h කියන එකෙන්. මොකද්ද? h කියන එකෙන්. මෙන්න මේ පාදයේ දිග h වැඩි කරාම තමයි ABCD සමාන්තර රාශියේ වර්ගඵලය එන්නේ. එතකොට BCED සමාන්තර රාශියේ වර්ගඵලය එන්නේ මේ විදිහටමයි. BC පාදයේ දිග මෙන්න මේ h කියන ලම්බ උසින් වැඩි කරාම තමයි වර්ගඵලය එන්නේ. එතකොට ඔයාලට ලියන්න පුළුවන් ABCD සමාන්තර රාශියේ වර්ගඵලය සමානයි BCDE සමාන්තර රාශියේ වර්ගඵලය කියලා. මොකද්ද මම ඒකට පැහැදිලි කරන්නේ කොහොමද වෙන්නේ කියලා. එතකොට ඔයා දන්නවා සමාන්තර රාශියක විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය කරනවා කියන එක. මොකද්ද? සමාන්තර රාශියක විකර්ණයක් ගැව්වොත් ඒකේ වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඒක අනුව එතකොට ABCD සමාන්තර රාශිය දිහා බලන්න. ABCD සමාන්තර රාශියේ AC විකර්ණය නිරීක්ෂණය කරන්න. AC විකර්ණයෙන් එන්නේ ඒ සමාන්තර රාශියේ වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදෙනවා. එතකොට ඔයාලට ACD ත්‍රිකෝණේ වර්ගඵලය කිය දෙන්නේ මෙන්න මේ සමාන්තර රාශියෙන් භාගයයි කියලා. එතකොට ඔයාලට ලියන්න පුළුවන් ACD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගය වතාවක් වර්ග සෙන්ටිමීටර් 1යි. වර්ග සෙන්ටිමීටර් 1යි. මොකද්ද හේතුව? සමාන්තර රාශියේ විකර්ණය මගින් සමාන්තර රාශියේ වර්ගඵලය සමච්ඡේදනය කරනවා. එතකොට එන්නේ තියරිය කනුව මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. එතකොට සමච්ඡේදනය වෙලා තියෙන්නේ. එතකොට මේකේ වර්ගඵලය සෙන්ටිමීටර භාගයයි කියලා එනවා. වර්ග සෙන්ටිමීටර භාගයයි කියලා එනවා. එතකොට ඔයා දැන් මම ඊට කලින් කිව්වනේ මෙන්න මේ BCED සමාන්තර රාශියේ පොඩ්ඩක් වැරදිලා ලියද්දී BCED කියලා එන්න ඕන. BCED සමාන්තර රාශියේ වර්ගඵලය සමච්ඡේදනය වෙන්නේ කොහොමද? බලමු. අපි බලමුකෝ DC විකර්ණය දිහා. සමාන්තර රාශියේ වර්ග. දැන් අපි කලින් හොයාගත්තා BCED සමාන්තර රාශියේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1යි කියලා. එතකොට DE විකර්ණයෙන් එන්නේ ඒකේ වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදෙනවා. එතකොට අපිට DCE ත්‍රිකෝණේ වර්ගඵලය ලියන්න පුළුවන්. භාගය වතාවක් වර්ග සෙන්ටිමීටර 1යි කියලා. එතකොට ඔයාගෙන් අහන්නේ මොකද්ද? ACE ත්‍රිකෝණයේ වර්ගඵලය. එතකොට AC ත්‍රිකෝණය හැදිලා තියෙන්නේ කොහොමද? ඒ ත්‍රිකෝණේ ACD කියන මෙන්න මේ පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලයනොයි DCE කියන මෙන්න මේ පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලයනොයි. එතකොට ඔයා මේ ත්‍රිකෝණ දෙක වෙන වෙනම වර්ගඵල හොයාගෙන තියෙන්නේ. එතකොට ඔයාට ACE ත්‍රිකෝණයේ වර්ගඵලය එනවා මෙන්න මේ ACD ත්‍රිකෝණය එන්නේ ඒකේ වර්ගඵලයට DCE ත්‍රිකෝණයේ වර්ගඵලය එකතු කරා නම් එතකොට අපි කලින් මේවල හොයාගත්ත වර්ගඵලය කීයද කියලා මේකේ වර්ගඵලය භාගයයි වර්ග සෙන්ටිමීටර මේකේ වර්ගඵලය භාගයයි වර්ග සෙන්ටිමීටර. එතකොට ඔයාට අවසන් පිළිතුර විදිහට එනවා මේ දෙකේ එකතුව වර්ග සෙන්ටිමීටර 1යි කියලා. 24 වෙනි ගාන දී ඇති රූපයේ KLMN වෘත්ත චතුරස්‍රයේකේ KN රේඛාව P දක්වා දික් කර ඇත දී ඇති තොරතුරු ඇසුරෙන් x යගේ සොයන්න කියලා තමයි දීලා තියෙන්නේ. ඔයාලට ඒක දත්ත විදිහට දීලා තියෙනවා LKM කෝණයේ අංශක 25යි කියලා LMK කෝණයේ අංශක 35යි කියලා දීලා තියෙනවා. එතකොට ඔයා මෙන්න මේ
MNP කියන x කෝණය තමයි හොයන්න ඕන. මේක මම ඔයාලට ක්‍රම දෙකක් යටතේ හදන විදිය කියලා දෙන්න. පළවෙනි ක්‍රමය බලමු. පළවෙනි ක්‍රමේ දැන් ඔයා දන්නා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි කියලා. එතකොට එන්නේ තියරි එක අනුව ඔයාලට මෙන්න මේ කෝණයේ අගය හොයාගන්න පුළුවන්. එතකොට මේ කෝණය ඔයාලට එනවා 25 දන්න 35 අංශක 60යි 180න් අංශක 60ක් අඩු කරාම අංශක 120යි කියලා. එතකොට ඔයා දන්න මේ කෙලින්ම හොයන ක්‍රමය තමයි වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි කියන තියරි එක දැම්ම ගමන් ඔයාලට කෙලින්ම x ගියාගේ හොයන්න පුළුවන්. x සමානයි අංශක 120යි කියලා. මොකද හේතුව වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි කියන තියරි එක දැම්මම ඔයාලට නිකම්ම එනවා. මම කියන්නේ තව ක්‍රමයක් කියලා දෙන්න කියලා. ඒ ක්‍රමය තමයි ඔයා දන්නවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි කියලා. එතකොට මෙන්න මේ කෝණ දෙක සම්මුඛ කෝණ වෙනවා. එතකොට මේ කෝණේ පරිපූර්ණ නිසා මෙන්න මේ කෝණේ පරිපූර්ණක කියන අංශක 180යි මෙන්න මේ කෝණේ අංශක 60යි කියලා එනවා. එතකොට ඔයා දන්නවා සරල රේඛාවක් මත පිහිටි කෝණය කීයද? අංශක 180යි. එතකොට එන්නේ තියරි එක අනුව වඩලා පුළුවන් x ධන අංශක 60 සමානයි 180යි කියලා. මොකක්ද හේතුව? සරල රේඛාවක් මත පිහිටි කෝණය අංශක 180යි. එතකොට ඔයාලට මේක සුළු කරාම x එනවා. උඩ ලැබිච්ච උත්තරය වෙනවා අංශක 120යි කියලා. අවසන් ගණිතය වලට දීලා තියෙන්නේ රූපේ A හා B ලක්ෂ හරහා යන සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න කියලා. එතකොට A ලක්ෂය මෙතනින් දීලා තියෙනවා, B ලක්ෂය මෙතනින් දීලා තියෙනවා. මම මේක වල ක්‍රම තුනක් යටතේ හදලා පෙන්නන්නම්. අපි ඉස්සලාම බලමු ගොඩක් ක්‍රමයි හදන්න ප්‍රසිද්ධ ක්‍රමෙන් කොහොමද ගණන් හදන්නේ කියලා. අපි අනුක්‍රමණය M කියලා ගත්තොත් එතකොට M සමානයි y කණ්ඩායමක වෙනස බෙදීම x කණ්ඩායමක වෙනස. මේක මේ ඔයා ඉස්සලාම කරන්න ඕන. අදාළ ලක්ෂ දෙකක් තෝරගන්න ඕන. ඒ ලක්ෂ දෙකේ y කණ්ඩායමක වෙනස බෙදන්න ඕන. ඒ තෝරගත්ත ලක්ෂ වල අනුපිළිවෙලින් x කණ්ඩායමක වෙනසෙන්. එතකොට අපි ඒ ලක්ෂය ඉස්සලාම තෝරගමුකෝ. ඒ ලක්ෂයේ y කණ්ඩායමකයේ 3යි. එතකොට අපි b ලක්ෂයේ y කණ්ඩායමකයේ 0යි. ඊට අනුරූප x කණ්ඩායමක වෙනස අපි ගමු. ඒ ලක්ෂයේ x කණ්ඩායමකයේ 0යි. b ලක්ෂයේ x කණ්ඩායමකයේ 2යි. එතකොට වට එනවා 3ෙන් බිඳුව කරු කරාම 3යි බිඳුවෙන් 2ක් අඩු කරාම ඍණ 2යි. ඒකට අවසන් පිළිතුර දෙනවා ඍණ 1.5යි කියලා. දෙවෙනි ක්‍රමය කියලා දෙන්න. ඔයා දන්නවා සරල රේඛාවක සාධාරණ සමීකරණය මොකද්ද? y සමානයි mx ධන c කියන එක තමයි සරල රේඛාවක සාධාරණ ආකාරය. එතකොට ඔයාලට ලක්ෂ දෙකක් දීලා තියෙනවා. ඒ ලක්ෂ දෙක වෙන වෙනම ওই සාධාරණ සමීකරණය ආදේශ කරලා අපි දන්නේ නැති අනුක්‍රමණය හෙව්වන හරි. එතකොට අපි ඉස්සරහම A ලක්ෂ්‍ය ආදේශ කරමු. ඒකේ y කණ්ඩායමකයේ 3යි. m කියන්නේ අනුක්‍රමණය අපි ඒක දන්නේ නැහැ. s කියේ තියෙන්නේ 0යි. එතකොට තව තියෙනවා c කියන්නේ අන්තක්ඛණ්ඩය. අපි ඒක දන්නේ නැහැ කියලා හිතමුකෝ. c කියලා ලිව්වා. එතකොට මේක පළවෙනි සමීකරණය. එතකොට දෙවෙනි සමීකරණය මෙන්න මේක ආදේශ කරමු. මෙන්න මේ ලක්ෂ්‍ය. එතකොට y එනවා 0යි කියලා. m අපි දන්නේ නැහැ. s කණ්ඩායමකයේ 2 එනවා. c අපි දන්නේ නැහැ කියලා කමු ඉස්සලාම. එතකොට ඔයාලට මේ දෙක සමගාමීව විසඳීමෙන් ඔයාලට අවසන් උත්තරේ m සමානයි ඍණ 1.5යි කියලා එනවා. අතරම තුන්වෙනි ක්‍රමයකොත් මේ ක්‍රමයක් නෙවෙයි මේක අපි දෙවෙනි ආකාරය දෙවෙනි අපි හදුවානේ දෙවෙනි ක්‍රමයකින් එන්නේ ඒකම තමයි මේක කියන්නේ. අපි දන්නවනේ සරල රේඛාවක සාධාරණ ආකාරය ඒක y සමානයි mx ධන c කියන එක. එතකොට c කියන්නේ මොකද? අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියන්නේ මොකද? අදාළ සරල රේඛාව y අක්ෂයේ කපන තැන තියෙන y කණ්ඩායමකය. එතකොට මේකේ අන්තක්ඛණ්ඩය මොකද්ද? y කණ්ඩායමකේ කපන තැන තියෙන 3. එතකොට අපිට c සමානයි 3යි කියලා ගන්න පුළුවන්. එතකොට අපිට මේ ඒකට අදාළ y ලක්ෂ්‍ය y ඉන්නේ ඒකට අදාළ දැන් අපි c කියලා 3යි කියලා හොයාගත්තානේ. ඊට පස්සේ මේ සරල රේඛාව මත තියෙන කැමති ලක්ෂයක් ආදේශ කරලා කෙලින්ම අපිට අනුක්‍රමණය m කියන එක හොයාගන්න පුළුවන්. අපි b ලක්ෂය ආදේශ කරලා බලමුකෝ. එතකොට ඒකේ b ලක්ෂයේ y කණ්ඩායමකයේ මොකද්ද? 0යි. එතකොට m අපි දන්නේ නැහැ. ඒකේ s කණ්ඩායමකයේ 2යි. c කීයද? c කියන්නේ 3යි කියලා අපි හොයාගත්තා. එතකොට ඔයාලට මේ සමීකරණය සුළු කරාම m 2m බිඳුව සමානයි 2m ධන 3 කියලා එනවා. 2m සමානයි ඍණ 3 කියලා එනවා. එතකොට අවසාන උත්තරය විදිහට m සමානයි ඍණ 3 බෙදීම 2යි කියලා එනවා. අපි මේ කරේ කලින් ආකාරයෙන්ම තමයි කලින් අපි
මෙන්න මේ සමීකරණ මේ ලක්ෂ දෙකම ආදේශ කරලා බැලුවා. මේක කරේ මේක අපි අන්තක්ඛණ්ඩය අපි කෙලින්ම දැකලා මෙන්න මෙතන අපි අන්තක්ඛණ්ඩය දැක්කනේ. මෙන්න මේ ලක්ෂය. ඒක නිසා අන්තක්ඛණ්ඩය දැකම නිසා අපි අන්තක්ඛණ්ඩය කියන එක ඉස්සෙල්ලාම ලියාගත්තා මොකද්ද කියලා. ඊට පස්සේ තව ලක්ෂයක් අපි ආදේශ කරලා නිකම්ම අනුක්‍රමණය කියන එක හොයාගත්තා.